අපි පරිවර්තනයක් කරමුද? ඒක සර් ඕ මේ නදීෂ් එනවා කිව්වා try එකක් දෙන්නම් කිව්වා එන්න දැන් ආ මම link එක යවුවා ආ දැන් නම් ඇවිල්ලා තේරෙන්නේ නැති වෙයි යාට. කමක් නැහැ. ඉස්සරහට හරි අපි සම්බන්ධ කරගමු. මට කෝල් එකක් දෙන්න කියලා කියන්නේ යාට. මම දීක්ෂට කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. හා හරි සර් මේ පරිවර්තනේ මට 71 කරාද කියලා මතක නෑ ළමයි. විත්ත බන්ධනයක් තියෙන OD එකක් ගන්න තියෙන්නේ. අගට OD එකක් ගන්න. අගට OH එකක් ගත්තොත් හරි. අගට OH එකක් ගත්තොත් OD එකක් ගන්න ක්‍රමයක් දන්නවනේ. අගට OH එකක් ගත්තොත් OD එකක් ගන්න පුළුවන් වාට මේ සෝඩියම් ලවණය හදලා ගන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා ඉස්සරහට මම කියන්නම්. අගට OH එකක් ගන්න එකපාර බෑ. අගට එකපාර OH එකක් ගන්න බෑනේ. අගට Br එකක් නම් එකට ගන්න පුළුවන්. පෙරොක්සයිඩ් මාධ්‍යය. නමුත් අගට OH එකක් ගන්න ක්‍රමයක් අපි සතුව නෑ. ඉතින් අපි අගට Br එකක් අරගෙන ඊට පස්සේ ඒක OH කරමු නේ. HBr පෙරොක්සයිඩ් මාධ්‍යය. තමයි ඔතන H2O2 ලියුවට ඇත්තටම වැරද්දක් තියෙනවා නම් H2O2 නෙවෙයි අපි ඔතන හරියටම ලියන්නේ ඇත්තටම කාබනික පෙරොක්සයිඩ් තමයි දාන්නේ. මොකද එක්සැම්පල් H2O2 දැම්මට එහෙම ලකුණු දීලා තියෙනවා. තේරුණාද? හරි Br ගත්ත අගට OH එකක් ගමු අපි. ජලීය KOH දානවානේ. මේ විදිහ පොඩ්ඩක් රත් කරන එක සුදුසුයි. දැන් මේකේ සෝඩියම් ලවණය හදනවා. සෝඩියම් දාලා රත් කරනවා. ඇල්කොක්සයිඩ් අයන කියලා කියන්නේ. ඒකට B+B2 දැම්මම ඵලය ලැබෙනවානේ. හරි හරිනේ. මේකුවා දෙක CH3 CH2 Cl CH3 CH3 කෙලින්ම ඇල්කිල් හෙලයිඩෙන් අපිට ගන්න තියෙන ළමයි ඇල්කේන්. ඇල්කිල් හෙලයිඩෙන් ඇල්කේන් ගන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පුළුවන් ඇල්කිල් හෙලයිඩ් ද්විත්ව බන්ධනයක් කරලා ඇල්කිල් හෙලයිඩ් ද්විත්ව බන්ධනයක් කරලා නැත්නම් ඇල්කීනයක් කරලා ඒක H2 නිකල් දාලා හයිඩ්‍රජනීකරණය කරන්න පුළුවන් නේ. මොකද්ද?
මධ්‍යසාරිය KOH CH2 CH2 නේ මධ්‍යසාරිය KOH දාලා දිත්ත බන්ධනයක් කරනවා දිත්ත බන්ධනය අපි තනි බන්ධනයක් කරන හයිඩ්‍රජන් නේ H2 කළා පැහැදිලි නැත්තම් ඔයාලට මතකද අගට D එකක් ගන්න ඕනේ අගට D එකක් ගන්න ඍණාත්මක ප්‍රතිකාරකය අරන් තමයි එන්න මේ Cl එක අපිට NgCl කළා ඩියුටීරියම් එකක් ගන්න ක්‍රමයක් කියලා දුන්නා මම. ඒක මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. Mg ඊළඟ ගත්තොත් CH3 CH2 MgCl ළමයි මෙයා හරි කැමති ප්‍රෝටෝනයක් දැහැ ගන්න. ඒතර මෙතන D2 නෙවෙයි H2O දානවනේ. අපිට කෙලින්ම ඇල්කේන් එනවා. ඒතර ඇල්කේන් ගන්න ක්‍රම තමයි ඔය තියෙන්නේ. තව ක්‍රම තියෙනවද? එතකොට පේන හැටියට කීප දෙනෙක් අඩුයි සච්චින්තන කවිජන හරි ඇත්ත දෙකක් හරි ඉතින් මේවා තනියෙන් ඉතින් ආයෙ කරන්න ඕනේ ළමයි කොහේ පොතේ ලියාගෙන හරියන්නේ නැහැ තේරුණාද මම නම් මේවා මොකද්ද කරන්නේ ආයෙ කොළ ටිකක් අරන් ගෙදරදී මෙයා ලියලා මෙයා ලියලා මම තනියෙන් කරනවා නැත්තම් ඉගෙන ගැනීමක් කියලා එකක් වෙන්නේ නැහැ නේද මම පන්තිය ඔය හදනවා ඔයවත් හදනවා නේද ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද ඔයා මේ ටික තනියෙන් ගෙදරදී ආයෙ හදන්න ඕනේ ඉස්සරහ ඔයාට තනියෙන් ප්‍රතිකාරකේ දාගන්න පුළුවන් කොහොම ආසතු දෙයක් උනේ CH3, CH2, 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 Br, CH3, CH, CH, CH3, Br, Br. තේරුණා? හරි. දැන් බලමු අපි කොහොමද ඔක හිතන්නේ කියලා. මේ ඩෙල් කියලා ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ මේ නදීෂ වෙන්න ඇති නේ. ඔය නදීෂ නම් ඇවිල්ලා තියෙන්නේ මට පොඩ්ඩක් කෝල් එකක් ගන්න පන්ති වෙලා හොඳේ. අවස ගන්න කෝල් එක. හරි. එතකොට ළමයි කොහොමද මේක හිතන්නේ? කොහොමද මේක හිතන්නේ? හිතන්න එපා හැම වෙලෙම දැන් මම දුන්නේ එක්ක පියවරයක් එකයි. නැත්නම් පියවර දෙකයි. මේ පරිවර්තන මම දෙනවා කියලා හිතන්න එපා. දෙනවා අපි ඉස්සරහට යනවා පරිවර්තන පියවර 10 15 තියෙනකොටත් යනවා ඉස්සරහට. ඊට වැඩියවත් යනවා තේරෙනවද? හරි. ඉවරයක් නෑ පරිවර්තන හැදිලි ඉවරයක් නෑ. හොඳයි අපි පරිවර්තන හදනවා විභාගයේ අවසානයේ කම්ම දිකට. එතකොට කාබන් ගාන වෙනස් වෙලා නෑ. තාම ඒවා මම කියලා දුන්නට පරිවර්තන කරේ නෑ. කාබන් 4යි මෙතන කාබන් 4යි. මෙතන අග BR එකක් තියෙන්නේ ළමයි. මෙතන BR තියෙන්නේ දෙකක් තියෙනවා මැද. ළමයි BR දෙකක් ගන්න නම් අපි දන්න ක්‍රමය තමයි ද්විත්ව බන්ධනයේට BR2 දාන්නේ. තේරුණාද? යාබද කාබන් දෙකකට BR දෙකක් ගන්න ක්‍රමය තමයි ද්විත්ව බන්ධනයකට BR2 දාන්නේ. එතකොට ත්‍රිත්ව බන්ධනයකට HBr දැම්මොත් කොහොමද වෙන්නේ? ත්‍රිත්ව බන්ධනයකට HBr දැම්මොත් එකම කාබන්ට BR දෙකක් තියෙනවා. එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙනම් ඔයා මේ මැදට ද්විත්ව බන්ධනයක් ගත්තා නම් හරිය නේද ළමයි? මැදට ද්විත්ව බන්ධනයක් ගත්තා නම් හරියනේ. අපි මේක අගින් යන්නද? පුරුදු වෙනත් එක්ක අගින් නිකන් බලන්න. CH3 CH ද්විත්ව බන්ධන CH3. එතන දානවා මොකද්ද? Br2 CCl4 දානවා. අගිනුත් යම් බිමොලිනුත් යම් තේරුණාද? තේරුණා. මෙහෙමත් හිතන්න පුළුවන්. ද්විත්ව බන්ධනේ තියෙන්න ඕනේ මෙතන පැහැදිලිව.
මේ ද්විත්ව බන්ධනයක් හදන්නේ මොකද්ද? එක තැනක BR එකක්, එක තැනක OH එකක්. එහෙම තියෙනවනම් හරිනේ. එක තැනක BR එක තැනක OH. ඉතින් ඔයා දන්නවා මේ සංයෝගයේ කොතෙන්ට BR තිබුණත් එකම සංයෝගනේ දෙන්නේ. මේ සංයෝග බැලුවම ළමයි. මෙතෙන්ට BR දැම්මත් එන්නේ 2 බ්‍රෝමෝ බියුටේන්. මෙතෙන්ට BR දැම්මත් එන්නේ 2 බ්‍රෝමෝ බියුටේන්ම තමයි. පැහැදිලි නේද? කින්ද අපි ඊළඟ ස්ටෙප් එක මොකද යන්නේ? එක තැනකට මොකද කරන්නේ? BR එකක් ගන්න. කතාව. ඒක කොතරින් ලිව්වත් එකයි. ඔයා කොතරින් ලිව්වත් එකයි. එතකොට මෙයාගේ මෙතෙන්ට දාන්නේ කවුද දාන්නේ? මධ්‍යසාරීය KOH දාන්න. තේරුණානේ? මධ්‍යසාරීය. ඔයා කොහොමද මේ හිතන්නේ මම කවදාවත් කියලා දුන්නේ මීට කලින් අග ඉඳන් හදන්නේ. එහෙමත් හදනවා නේද? තේරුණා? ඔයා දන්නවා BR දෙකක් ගන්න නම් ද්විත්ව බන්ධනයක් තියෙනවනේ. මොකද ත්‍රිත්ව බන්ධනයකින් BR දෙකක් ගන්න පුළුවන්. ත්‍රිත්ව බන්ධනයකින් BR දෙකක් ගන්න පුළුවන්. හැබැයි එකම කාබන්. මෙතන කාබන් දෙකකට එහෙනම් ද්විත්ව බන්ධනයට BR උදාහරණ තේරුණා. ද්විත්ව බන්ධනය ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි ඇල්කිල් හේලයිඩ් වලින්, ඇල්කොහොල් වලින්. මම ඉතින් ඇල්කිල් හේලයිඩයක් ගත්තා. තේරෙනවද? ඇල්කොහොල් එක ගත්තත් කමක් නැහැ. එහෙමත් ගන්න හදන්න පුළුවන්. හරි. මම ඇල්කිල් හේලයිඩ් BR එක ගත්තා. දැන් BR එක කොහෙද තියෙන්නේ ළමයි? දැන් තියෙන්නේ BR එක අග. BR එක අග නෙවෙයි. BR එක මැද. BR එක මැද තියෙනවා. දීලා තියෙන සංයෝගයේ BR එක තියෙන්නේ අග. එහෙනම් මේ මෙතනින් ආව මෙතෙන්ට එන්න ඕනේ නේද? මේ අග BR එකකින් මැද BR එකට එන්න ඕනේ නේද? ඔක ස්ටෙප් දෙකකින් යන්න පුළුවන් තමයි. තේරෙනවද? මේ අග BR එක ඉස්සෙල්ලා අපි ද්විත්ව බන්ධනයක් කරමු. කොහොමද? මධ්‍යසාරීය KOH දාලා රත් කරන්න. CH3 CH2 CH2 වෙනවනේ. තේරෙනවද? ඉතින් ළමයි ඒකට HBr දැම්මම මේක නෙමෙයි. ද්‍රව්‍ය මාධ්‍ය. HBr ද්‍රව්‍ය මාධ්‍ය දැම්මම එන්නේ BR මැදටනේ. මේ ද්විත්ව බන්ධනේ. මේ ද්විත්ව බන්ධනේ BR HBr දැම්මම BR මෙතෙන්ට එන්නේ. මොකද මාකෝනිකෝෆ් නීතියනේ. ප්‍රතිමාකෝනිකෝෆ් වුණොත් තමයි ළමයි BR එක අගට එන්නේ. තේරෙනවද? අන්න යන්ත්‍රණයේ වෙයි පරිවර්තන. මේමයි පරිවර්තනය කරනවා. යා ගන්න එහෙනම්. හැත්ත 3 වයිනේ. මකනවා අනිත් එකත් මම අරගන්නම්. අනිත් එක ළමයි BR දෙකක් තියෙන එක. මේක 74 නේ. CH3 OH දෙකක් ගන්නයි BR දෙකක් ගන්න ඕනේ ළමයි. ඔයාලට මම මේක තනියෙන් කරන්න දෙනවා. තේරෙනවද මේක වෙන්නේ මොකද්ද කියන්නේ? මට කියන්නේ මේක වෙන්නේ එකම කාබන්ට BR දෙකක්. එහෙනම් වාදන්න එකම කාබන්ට BR දෙකක් ගන්න ක්‍රමේ ත්‍රිත්ව බන්ධනයක් හදන එක. එහෙනම් ලේසි නෑ මේ ගණන් දෙක එකපාර ලියන්න එපා. ගණන් දෙක එකපාර ලියන්න එපා. මෙතෙන්ට යන ඉඩ කොච්චරද කියලා ගන්න යනවා. මෙතෙන්ට යන ඉඩ වා දන්නේ නැහැ කොච්චර යනවද කියලා. එහෙනම් මේක හදන්න තමයි මේක හදන්නේ. තේරුණාද? මේකෙදි අග OH එකක් තියෙන එකට බයිට දෙයක් නැහැ. මැද OH දෙකක් තියෙනවා. පරමාණු දෙකකට. OH දෙකක් ගන්න ක්‍රමේ. OH එකක් ගන්න කොහොමද?
තනුක සල්ෆියුරික් වලින් OH එකක්. ඔය දෙකක් ගන්න පුළුවන් භාෂ්මික කේම්ෙන් ඔෆ් වලින් ditth බන්ධනයක් දාලානේ. හදන්න බලන්න ওই දෙක. බලාගන්න. එතකොට ළමයි මෙන්න මෙයාගෙන් එනවා කියන්නේ ඇත්තටම ආව දැනගන්න ඕනේ ත්‍රිත්ව බන්ධනයක් තියෙන්න ඕනේ. ත්‍රිත්ව බන්ධනයක් මේ පැත්තේ තිබුණත් එකයි මේ පැත්තේ තිබුණත් එකයි. ත්‍රිත්ව බන්ධනේ මේ පැත්තේ තිබුණත් එකයි මේ පැත්තේ තිබුණත් එකයි. හරි. හරි. එහෙනම් ත්‍රිත්ව බන්ධනයක් හදා ගන්න ඕනේ.
හරි ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න නම් ඉස්සෙල්ලා මෙයාගේ ද්විත්ව බන්ධනයක් හදාගන්න. තේරුණාද? මෙයාගේ ද්විත්ව බන්ධනයක් හදාගන්න. තේරුණාද? බන්ධනයකට යන්නේ පියවරක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා නේද? ත්‍රිත්ව බන්ධනයකට යන්නේ ද්විත්ව බන්ධනයක් හදාගෙන Br2CCl4 දාලා Br දෙකක් අරගෙන මධ්‍යසාරී කියොත් දැම්ම ත්‍රිත්ව බන්ධනයක් එනවා. ඒතකොට මෙයාට මොකක්ද දාන්නේ? මධ්‍යසාරී කියොත් දැම්මම මේකේ. ඒකට Br2CCl4 දාන්න. දැන් බ්‍රෝමීන් දෙකක් එනවනේ තමයි. CH3 CH2 CH2 Br දෙකක් එනවා. තේරෙනවද? බ්‍රෝමීන් දෙකක් එනකොට මොකද වෙන්නේ? බ්‍රෝමීන් දෙකක් එනවා නම් එකයි මධ්‍යසාරී කියොත් දැම්මම මේක ත්‍රිත්ව බන්ධනය. පැහැදිලිද? ත්‍රිත්ව බන්ධනයක් කියන්නේ. ඒතකොට ත්‍රිත්ව බන්ධනයට මෙයා දැම්මම HBr. Br නෙවෙයි එතෙන්ට දාන්නේ HBr. නේ ත්‍රිත්ව බන්ධනයට දාන්නේ HBr. තේරුණාද? වැඩි හරිනේ. දැන් මං කිව්වා අගට තිබුණොත් එකයි ත්‍රිත්ව බන්ධනේ මැදට තිබුණොත් එකයි. තේරුණාද? ඉතින් අගට ගන්න එක ලේසිලම. මැදට ත්‍රිත්ව බන්ධනේ ගන්න ගියාම අමාරු වෙනවා. තේරුණාද? ඒක මැකුවා. නම් මැකුවා හරිද? ඉතින් මේක OH එකක් ඉන්නවා. OH එකක් කියලා OH දෙකක් CH2 OH දෙකක්. OH දෙකක් ගන්න නම් ඔයාලා දන්න ක්‍රමය තමයි මොකද්ද? බාෂ්මික මාධ්‍යයේ Kmin දානවා. ද්විත්ව බන්ධනයකට දැන් බාෂ්මික මාධ්‍යයේදී OH Kmin දැම්මම ද්විත්ව බන්ධනය. මැදට ද්විත්ව බන්ධනය ගන්න විදිය ඔයාලා දැන් දන්නවා. ඉස්සෙල්ලා ආයක Br එකකින් ගන්න පුළුවන්. මෙහෙම මධ්‍යසාරී කියෝච් දාලා Br එකකින් ගන්න පුළුවන්. එතකොට මේ Br එක ගන්නේ කොහොමද ළමයි? Br එක ගන්නේ කොහොමද? මෙන්න මේ කෙලවරේ තියෙන ද්විත්ව බන්ධනය. CH2 CH2 CH මේක දැම්මනම් සාන්ද්‍ර H2SO4 දාලා කරාම තමයි මේ OH එකක් තියෙන ද්විත්ව බන්ධනයක් ගන්න දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරනවා 170ට වගේ. නැත්නම් 350ට වගේ රත් කරනවා ඇලුමිනියම් ඔක්සයිඩ් ඇලුමිනා දාලා. මම මෙතන සාන්ද්‍ර සල්ෆියුරික් දැන් මෙතන ද්විත්ව බන්ධනය එනවා. මේ ද්විත්ව බන්ධනේ දැන් මේ පැත්තේ තියෙන එක මේ පැත්තෙන් ලියුවා කියලා වැරදි නෑ හොඳ. එකම සංයෝගයෙන් නම් මේ කොනටනේ ද්විත්ව බන්ධනේ. මම මෙහෙන් ලියුවා ඉතින් තේරුණා. නේ? එතන දානවා තමයි HBr ද්‍රව්‍යමාන. හරි. හරි එහෙනම් පරිවර්තන තව ටිකක් කරා අපි සැලින්සනේ අද පරිවර්තනත් ගොඩක් කරා. නේ? හොඳයි නේ? පරිවර්තනයයි කිය හැකි දේවල් තමයි දැන් ඉන්නේ. මේවට තමයි පරිවර්තන කියලා දැන් කියන්න පුළුවන්. පරිවර්තන මට්ටමේ තමයි මේ තියෙන්නේ. යන්නේ ඉනෝගැනික් වලට ආයි. ඉනෝගැනික් ළමයි යුනිට් 6 ස්ටේජ් 6 යුනිට් 6 ස්ටේජ් 6 යුනිට් 6 ස්ටේජ් 6 හරි 11 වෙනි ප්‍රශ්නේ බලන්න 11 වෙනි ප්‍රශ්නේ මැග්නීසියම් නයිට්‍රේට් නියත ස්කන්ධයන් ලැබෙන තුරු රත් කරොත් පිටවන O2 පරිමාණය තේරෙනවද? ඒක සමීකරණය තමයි.
ඔයගොල්ලන්ගේ MCQ කීයක් හරිද කියලා මට පොඩ්ඩක් කියවන්න පස්සේ මැසේජ් එකක් හරිද 70 ගානේ වань අඩු වුණාට කමන්නේ. තමයි මැග්නීසියම් නයිට්‍රේට් රත් කරන්නේ නියත උෂ්ණත්වය ලැබෙනකම්. තේරුණාද? පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් රත් කරොත් නයිට්‍රයිටයින් අවසිනවා. දෙවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් රත් කරොත් ඔක්සයිඩ් දක්වනවා. හැබැයි පළවෙනි කාණ්ඩයේ ලිතියම් ඔක්සයිඩ් දක්වා යනවා. දෙවෙනි කාණ්ඩයේ හැම නයිට්‍රේටයක්ම ඔක්සයිඩ් දක්වා යනවා. එහෙනම් මෙයා තුනට කරන්න ළමයි. NO දාන NO2 දාන O2 මෙතෙන්ට දෙකක් දාන්න. මෙතෙන්ට දෙකයි මෙතෙන්ට තමයි. අතයි නවදෙනි 11 දාන්නේ. ළමයි දැන් අපිට දීලා තියෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් 148ක් නේ. ඉතින් මැග්නීසියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය හොයන්න. එයාගේ මවුල ගන්න ඕන. එයාගේ මවුල ගන්න මෙතන එනවා නේද? මවුල ගන්න එනවනේ. ඒ වගේ භාගයක් තමයි ඔක්සිජන් මවුල ගන්නනේ. ඊට පස්සේ ඔක්සිජන් වල මවුල ගන්න දන්නවා නම් සාහු pH කියන්නේ තමයි 22.4 පාවිච්චි කරන්න පුළුවන්. එකෙන් වාට හොයන්න පුළුවන් මවුල ගන්න නෙවෙයි මවුල ගන්න පරිමාණ. සාහු pH. එතකොට ඒ උත්තරේ 2. 11ට උත්තරේ 2. 12 නිකන් බබාලා හදන ගණන් දෙන්න 12 මොකද්ද ළමයි අයන වල අරයන් මේව මං හිතන්නේ මේ සියල්ලම සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද. එතකොට සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද වල පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. උත්තරේ 1. 12ට උත්තරේ 1. එහෙනම් 12ට උත්තරේ 1. 13 දෙක කාණ්ඩයේ කාබනේට වල තාප ස්ථායීතාව ළමයි කාණ්ඩයේ පහළට තාප ස්ථායීතාව වැඩි වෙනවා. වියෝජන උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඒකට හේතුව සංයෝගවල අයනික ගුණ වැඩි වෙනවා. තේරෙනවද? ඒක 13ට උත්තරේ මොකද්ද? කාණ්ඩයේ පහළට කාබනේට වල අයනික ගුණ වැඩි වෙන නිසා වියෝජන උෂ්ණත්වය තහ තාප ස්ථායීතාවද වැඩි වෙනවා. උත්තරේ 1. 13ට උත්තරේ 1. අනේ අයනික ගුණ වලින් කොච්චර දේවල් ගත්තද ළමයි? ඔය අයනික ගුණය හොයන්නේ එම අයනික සංයෝගවල අයනික ගුණය. අයනික සංයෝගවල අයනික ගුණය සහ සංයෝජ ගුණය. කොහොමද බලන්න? ඒක බලන්න ද්‍රවීකාරක බලයයි ද්‍රවණශීලීතාව. ඔය දෙක මාර වැදගත් නේද? ද්‍රවීකාරක බලය වැඩි වුණත් ද්‍රවණශීලීතාව වැඩි වුණත් සහ සංයෝජ ගුණ වැඩි වෙනවා. අයනික ගුණ අඩු වෙනවා. එතකොට ඒක හේතු වෙනවා ද්‍රවාංක තාපාංක වලට හේතු වෙනවා. තේරෙනවද? ඊට පස්සේ ඒක හේතු වෙනවා දැන් අපි මෙතන කතා කරා තාප ස්ථායීතාවට වියෝජන උෂ්ණත්වයට ඒක හේතු වෙනවා. ඉස්සෙල්ලා අපි ඒක කතා කරා බාෂ්මික ගුණයට ඒක හේතු වෙනවා. ආම්ලික ගුණයට ඒක හේතු වෙනවා. දැන් එතනින්ම උත්තරේ ගැට ගහගෙන ගොඩාක් දේවල් වාට කරගන්න පුළුවන් නේ. 14 අන්න බාෂ්මික ගතියනේ ඒකත් ගන්නෙ මොකෙන්ද? අයනික ගුණ වලින්ම තමයි ගන්න. මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් වල බාෂ්මික ලක්ෂණ විචලනයේ ළමයි කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කාණ්ඩයේ පහළට හයිඩ්‍රොක්සයිඩ් වල OH- මොකක්ද වෙන්නේ? OH- එකම අයනය කැටායනයේ ආරෝපණයත් එකමයි. කැටායනයේ අරේ කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. අරේ වැඩි වෙනකොට කිව්බෙදිමාර අඩු වෙනවා. ඒ කියන්නේ ද්‍රවීකාරක බලය අඩු වෙනවා. සහ සංයෝජ ගුණත් අඩු වෙනවා. අයනික ගුණ වැඩි වෙනවා. එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් වල කාණ්ඩයේ පහළට අයනික ගුණ වැඩි වෙන නිසා බාෂ්මිකතාව වැඩි වෙනවා. තේරුණානේ? දැන් උත්තරේ 3 14ට 3. 15 සල්ෆේට් වල තාප ස්ථායීතාවය ඒත් කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. ළමයි සල්ෆේට කාබනේට ඕන එකක් තේරුණාද? 16 කුඩාම අරේ ඇත්තේ උත්තරේ 1. 16ට උත්තරේ 1. එන්න මේ කතා කිරීමට අත්‍යවශ්‍ය නොවනේයි හැඟෙනේව තමයි මම මේ යන්නේ ඉක්මනට. නමුත් ඔයාට කාට හරි හිතෙනවා නම් මේක කතා කරොත් හොඳයි කියලා මට එතකොට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. නැත්නම් පස්සේ දවසක හරි කියන්න සර් එන්න මේ ප්‍රශ්න ටික ආයෙ කරමුද කියලා. 15ට 1 16ට 1 17ට 17ටත් ඒකමයි ළමයි 4 17ට 4. තේරුණාද? අයනික ගුණ වලින්මයි බලන්නේ. අයනික ගුණමයි බලන්නේ. අයනික දැලිස ප්‍රබල වෙනකොට ඇත්තටම 17 තව දැලිස් එන්තැල්පියක් බලන එකක් තියෙනවා. ඒක ඔයාලට කියලා දෙන්න කියොත් එහෙම ලොකු අමාරුවක් ඇති. තේරුණාද? ඒකින්ද ඔක එච්චර හිතන්න එපා. හරි. උත්තරේ 4. අයනික ගුණ වලින් ඔයගොල්ලෝ බලන්න පුරුදු වෙන්න. ඇත්තම කාරණේ ඔක නෙවෙයි. ඇත්තම ක්‍රමේ හරි ඇඩ්වාන්ස්. හරි. අයනික ගුණ වල මේ
දැලිස් එන්තැල්පි යන දෙකේම සම්ප්‍රයුක්තයක් අරගෙන තමයි ද්‍රවාංක තාපාංක බලන්නේ. කොහොම කියන්නේ කිව්වොත් ඔයාලට මං කියන ටිකක් එපා වෙනවා. හරි. 18 වඩා පහසුවෙන් තාප වියෝජනය වන සංයෝගය. අපි බලමු ඉස්සෙල්ලා තාප වියෝජනයේ නොවන ඒවා මොනවාද කියලා. කාබනේට අතුරින් දෙක සෝඩියම් කාබනේට තාප වියෝජනය වෙන්නේ නැත. ඊට පස්සේ 5 ආයක නා වෙනවා ස්ට්‍රොන්චියම් කාබනේට දෙක උත්තරේ වෙන්න බෑ කොහොමද? අනිත් ඒවා තාප වියෝජනය වෙනවනේ. තේරුණාද? ඒ අතරිනුත් මොකද්ද ගන්නේ ළමයි ලියා ගන්න වාක්‍යයක් කාබනේට වලට වඩා පහසුවෙන් බයිකාබනේට තාප වියෝජනය වේ කියලා ලියා. උත්තරේ 18ට ලියා ගන්න 18 ලියන්න. කාබනේට වලට වඩා පහසුවෙන් කවිත දැන් ඇවිල්ලා හරිද? කාබනේට වලට වඩා පහසුවෙන් බයිකාබනේට තාප වියෝජනය වේ. හරිද? එහෙනම් ළමයි උත්තරේ උතන 1යි 4යි අතරයි නෙති 1යි 4යි අතර නෙති. දැන් මොකද්ද ගන්න? කාණ්ඩේ පහළට වියෝජන උෂ්ණත්වය වැඩි. අයනික ගුණ වැඩි වෙනවා. කාණ්ඩේ පහළට වියෝජන උෂ්ණත්වය වැඩි, තාප ස්ථායිතාවය වැඩි, වියෝජනය වෙන්න කැමැත්ත අඩුයි. තේරුණාද? දැන් ඔතන තියෙන්නේ සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට් උඩ ඉන්නේ කවුද? පොටෑසියම්ට වඩා උඩින්නේ ළමයි සෝඩියම් ඉන්නේ. කියන්නේ සෝඩියම් බයිකාබනේට් උඩ ඉන්න හින්දා එයා වියෝජනය වෙන්නේ අඩු උෂ්ණත්වයක. එයා වියෝජනය වෙන්න කැමති. එහෙනම් ඒ දෙන්නෙන් උත්තරේ සෝඩියම්. උත්තරේ 18ට 1. තේරුණානේ? මුලින්ම අපි වෙන් කරගත්තා වෙන්නෙම නැති අය. ඊළඟට කාබනේට වලට වඩා පහසෙන් බයිකාබනේට තාප වියෝජනය වෙනවා. බයිකාබනේට අතරිනුත් උඩ ඉන්න අය, කාණ්ඩයේ උඩ ඉන්න අය ඉක්මනට තාප වියෝජනය වෙනවා. නියමයිනේ. 19 ජලය තුළ ස්ථිර කඨිනත්වය ඇති කිරීමට හේතු වන සංයෝගයක් වන්නේ ස්ථිර කඨිනත්වයේ తాවකාලික කඨිනත්වය කියලා දුන්නේ ළමයි. ඒ කියලා දුන්නේ නැත්නම් ඒවා පරිසර දූෂණය කියන අන්තිම පාඩමට අදාළ ඒවා ඒ වුණාට මෙතනින් ලියා ගන්න ඕගොල්ලන්ගේ පැත්තට අදාළයි ළමයි. තේරෙනවද? මේ මොන්රාගල පැත්තට එහෙම ටිකක් අදාළයි කඨිනත්වය. ඒකට කියුල් ජලය කියලා කියන්නේ salts ලවණ දිය වෙලා තියෙන ජලයට තමයි අපි කඨින ජලය කියලා කියන්නේ. කඨිනත්වය ආකාර දෙකයි. ස්ථිර කඨිනත්වය කියන తాවකාලික කඨිනත්වය. කියුල් ජලයෙන් රෙදි හොදන්න බෑ ළම. තේරුණාද? ඒ කියන්නේ කියුල් ජලයෙන් අර මේ සබක් දැම්මට සබන් කුඩු දැම්මට පස්සේ පේන එන්නේ නෑ ළමයි. තේරුණාද? නිකන් උඩු මණ්ඩියක් හැදෙන එක විතරයි වෙන්නේ. තේරුණාද? ඒකෙන්ද කියුල් ජලය හඳුනගන්න තියෙන පහසුම ක්‍රමය ඒක. කියුල් ජලයත් ආකාර දෙකයි. කියුල් ජලය කියලා එක්සෑම් එකේ ලියන්න එපා. කඨින ජලය. කඨින ජලයේ ආකාර දෙකයි తాවකාලික ස්ථිර කියන. තේරුණාද? එතකොට ඔයාලා ලියා ගන්න తాවකාලික කඨිනත්වය කියලා ලියා ගන්න. తాවකාලික කඨිනත්වය ස්ථිර කඨිනත්වය. තේරුණාද? තාවකාලික කඨිනත්වය හරි ලේසි ළමයි. දිය වෙලා තියෙන්නේ බයිකාබනේට. තේරුණාද? මොනවාද? මැග්නීසියම් 2+ හා කැල්සියම් 2+ වල මොනවාද? බයිකාබනේට තමයි ඇත. දිය වෙලා තියෙන්නේ බයිකාබනේට. ඔයාලා දන්නවනේ බයිකාබනේට කියන්නේ ළමයි ජල ද්‍රාව්‍ය සංයෝගනේ. එතකොට මොනවාද తాවකාලික කඨිනත්වයට හේතු වෙන්නේ? කැල්සියම් බයිකාබනේට් සහ මැග්නීසියම් බයිකාබනේට්. తాවකාලික කඨිනත්වය ඉවත් කරන්න පුළුවන් වාට රත් කරලා. ද්‍රාවණයේ දැන් කේතලයට වතුර ටිකක් කරා රත් කරනකොට කේතලේ යට සුදු පාට අවක්ෂේපයක් බැඳිලා තියෙනවා නම් ඒකට කියනවා ඒ කිවුල් ජලයේ తాවකාලික කඨිනත්වයට හේතු වෙනවා කියලා. මොකද්ද පොයින්ට් එක? ඔයා දැන් ඉගෙනගෙන තියෙන ඉනෝගනික් වල ළමයි බයිකාබනේටයක් රත් කරාම කාබනේට් අවක්ෂේපය ලැබෙනවා. එහෙනම් ළමයි මැග්නීසියම් බයිකාබනේට්, කැල්සියම් බයිකාබනේට් තියෙන ජලීය ද්‍රාවණයක් රත් කරාම යට මොකද්ද වෙන්නේ? සුදු අවක්ෂේපයක් කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් කියන සුදු අවක්ෂේප ලැබෙනවා. අන්න එහෙම අපිට කඨිනත්වය ඉවත් කරන්න. తాවකාලික කඨිනත්වය ඉවත් කරන්න පුළුවන් ජලීය ද්‍රාවණය රත් කරන්න. මේක එහෙම බෑ නම ස්ථිර කඨිනත්වය බෑ. ඒකට හේතුව මැග්නීසියම් හා කැල්සියම් 2+ වල ළමයි සල්ෆේටයි ක්ලෝරයිඩයි තමයි දිය වෙලා. ඒවත් ජල ද්‍රාව්‍ය කියලා වාද ඉනෝගනික් වලින් ගන්නවා කැල්සියම් සල්ෆේට්. තේරුණා? කැල්සියම් සල්ෆේට් කිව්වම වාලිතයි පොඩි අවක්ෂේපයක් තියෙන පොඩි ගතියක් තියෙනවා. කැල්සියම් සල්ෆේට්
ඊට පස්සේ කැල්සියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් ක්ලෝරයිඩ් තේනද ඔවා අවක්ෂේපණයේ ද්‍රාවණ රත් කරත් ඒව අවක්ෂේප වෙනවද ඉගෙනගෙන නැහැ රත් කරත් අවක්ෂේප වෙන්නේ නැහැ කියලා රත් කරන්න බෑ ළමයි මේවා අයින් කරන්න ස්ථිර කටිනත් අයින් කරන්න වෙන වෙන ක්‍රම තියෙනවා රෙසින් දානවා කියලා තියෙනවා සෝඩියම් කාබනේට් දානවා තියෙනවා ඔයාලා මේක දැන් ලියන්න මේක ලියන්න ඔයාලා හිතයි ඇයි ඒක දැන් කරන්නේ මේ හිතයි නේද ඉස්සරහට කරන්න තියෙන්නේ අය ඉතින් දැන් කරන්නේ කියලා එහෙම හිතයි ඉතින් පොඩි තියරි කැලලා ළමයි ඉතින් දැන් කියලා ගන්න නේද උත්තරේ කියලා ළමයි 19ට උත්තරේ 3 මම දුන්න පොයින්ට් එකෙන් මේ උත්තරේ ඇවිල්ලා ඉවරයි හරි 20 තාප යෝජනයෙන් දුඹුරු පැහැති වායුවක් ලබා දෙන සංයෝග වන්නේ තාප යෝජනයේ දුඹුරු පාට අපි බලමු 20 A කැල්සියම් නයිට්‍රේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩ් ධන NO2 ධන O2 පිට වෙන A හරි ළමයි දුඹුරු පාට NO2 පිට වෙනවා B ලිතියම් නයිට්‍රේට් ඔව් ලිතියම් ඔක්සයිඩ් ධන NO2 ධන O2 නා ඒත් හරි Bත් හරි C වැරදි ළමයි සෝඩියම් නයිට්‍රේට් රත් කරාම ඉන්නේ සෝඩියම් නයිට්‍රයිඩ් ධන ඔක්සිජන් C වැරදි D සීසියම් නයිට්‍රේට් රත් කරාම ඉන්නේ සීසියම් නයිට්‍රයිඩ් ධන ඔක්සිජන් පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර අනිත් නයිට්‍රේට් රත් කරාම නයිට්‍රයිඩ් එන්නේ නවතිනවා. ඉතින් NO2 පිට කරන්නේ නැත. ඉතින් මේව මට වෙන කියලා දෙන්න ක්‍රමයක් නෑ අර දෙන්නේව පාඩම් කරන්න වෙනවා. තේරුණා? උත්තරේ ළමයි AB 1. 20ට උත්තරේ 1. හරිද? 21. පොටෑසියම් ක්‍රෝමේට් එක් කරාම පොටෑසියම් ක්‍රෝමේට් කියලා දුන්න අන්තිම දෙන්න බලන්න ස්ට්‍රොන්සියම් බේරියම් ඉන්නවද බලන්න. උත්තරේ CD 3 21ට උත්තරේ 3 තේරුණානේ 22 පහන්සිල් පරීක්ෂාවේදී රතු වර්ණයක් ලබා දෙන්නේ ලිතියම් ඉන්නවා ඊට පස්සේ ලිතියම් වලට තව ක්‍රිම්සන් රතු තියෙන ස්ට්‍රොන්සියම් කැල්සියම් වගේ එකක් ගන්න පුළුවන් ස්ට්‍රොන්සියම් කැල්සියම් නෑ නේද මෙතන නෑ ළමයි උත්තරේ 5 D විතරයි හරි. බේරියම් ඇපල් කොළ සීසියම් අහස් නිල් වගේ ක්‍රෝමියම් වල එහෙම පාටක් නෑ. පහන්සිල් පරීක්ෂාවට ක්‍රෝමියම් මොහොන දෙන්නේ නෑ. මොහොන දෙන්න පුළුවන්. එයාට වර්ණයක් දෙන්නේ නෑ. තේරුණා? 22ට උත්තරේ 5 D විතරයි හරි. 23 ඝන සෝඩියම් නයිට්‍රේට් තාප වියෝජනයෙන් ලැබෙන ඵලයට HCl එකතු කරන ලදී හොඳ ගාණක් ළමයි. හරිද? සෝඩියම් නයිට්‍රේට් රත් කරාම මොකද්ද වෙන්නේ සෝඩියම් නයිට්‍රයිට් දෙන්නේ තේරුණාද සෝඩියම් නයිට්‍රේට් රත් කරාම සෝඩියම් නයිට්‍රේට් ලියා ගන්න 2යි සෝඩියම් නයිට්‍රේට් ඊතලයක් 2යි සෝඩියම් නයිට්‍රයිට් ධන O2 නේ ඊට පස්සේ තනුකැසියල් ළමයි තනුකැසියල් කරාම නයිට්‍රයිට් එකකින් මොනවද පිට වෙන්නේ තනුකැසියල් කරාම නයිට්‍රයිට් එකකින් NO2 පිට වෙනවා නේ NO2 පිට වෙනවා උත්තරේ කියද? උත්තරේ B විතරයි 5. එහෙමද? නෑ ළමයි NO2ත් එක්ක NO පිට NO2ත් එක්ක NO පිට නෑ ලියා ගන්නවා ඉස්සෙල්ලා. ලියා ගන්න. 2යි NO2 2යි NaNO3 ඊතලයක් 2යි NaNO3 ඊතලයක් 2යි NaNO2 ධන O2 2යි NaNO2 ධන O2 තේම ඊට පස්සේ ලියා ගන්න හැදෙන්නේ කවුද ළමයි සෝඩියම් නයිට්‍රයිට් හැදෙන්නේ ලියා ගන්න සෝඩියම් නයිට්‍රයිට් ධන HCl දාන්නේ ඔව් H2SO4 ඒව දැම්මත් හරි ළමයි අණුක අම්ලයන්ට දාන්න ඕනේ තේරෙනවද අණුක අම්ලයන්ට දාන්න ඕනේ
HCl දැම්මත් එක H2SO4 දැම්මත් එකයි ආලියා NaNO2 දාන HCl NO2 දාන NO දාන NO2 දාන NO දාන NaCl අලුත් එකක් තමයි අවධානයෙන් ඉන්න මේක හරි වැදගත් එකක්. තේරුණාද? ඔක මම පොඩි වාක්‍යයකින් එදා කිව්ව ඔළුවට නම් යන්නේ නැති වෙති ළමයි. තනුක අම්ලයක් දැම්මහම නයිට්‍රයිට් එකෙන් NO2 පිට වෙනවා කියන එක අපි මතක තියන්න. ඇයි ඒ NO2 දුඹුරු පාටයි. ඒක තමයි ඇහැට ගෝචර. තේරුණාද? ඇහැට පේන්නේ ඒක. එතකොට අපි කියන දුඹුරු වායුවක් පිට වෙයි වායුව NO2 කියලා. නමුත් ඊට අමතරව හොරාට අවර්ණ වායුකුත් යනවා NO2ත් එක්ක NO පිට වෙනවා. තේරුණා NO2ට තනියෙන් පිට වෙන්න බෑ හේතු වල හරියට දැක ගන්න මෙන්න මෙතන තමයි NO2 වල ඔක්සිජන් අංකේ ධන 3යි තනුක අම්ලයක් දැම්මම එයා ද්විධාකරණයක් වෙන්නේ මේ NO2 වල ඔක්සිජන් අංකේ ධන 4යි ධන 3ට ධන 4 වෙනකන් තනියෙන් යන්න බෑ නේද ඔක්සිහරණෙකුත් වෙනවා ධන 2යි මොකද්ද ප්‍රශ්නේ සර් ඔතන HNO2 හදලා පස්සේ ආයෙත් හරි ළමයි මේක මෙහෙමත් ලියන්න පුළුවන් NNO2 වලින් HCl දැම්මම මුලින් HNO2 හදනවා කියලා ගන්න පුළුවන් ඒ HNO2 ඊළඟට නියෝජනය වෙනවා කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙමත් හරි. හරි. මෙතන එකයි වෙනස. මෙතන වෙනසත් එකයි. මේ පැත්තෙන් නම් තමයි තුලිත කරන්නේ. මෙතන 1 1 ඉඳ 2 ඉඳ මෙතන 2යි නෝටු දානවා. මෙතන සෝඩියම් දෙකක් ඉඳ 2ක් දානවා. NaCl දෙකක් ඉඳ මෙතෙන්ට දානවා. මෙතන H දෙකක් ඉඳ ජලයක්. ලියන්න. දුඹුරු පාට මේක අවර්ණ උදාසීන වාහනයක්. මෙයා දුඹුරු පාට ආමුක වාහනයක්. තමයි දිදාකරන ප්‍රතික්‍රියා තුලිත කරන්නේ දකුණු පස සිටයි. දිදාකරන ප්‍රතික්‍රියාවක් අප තුලිත කරන්නේ දකුණු පස සිටයි. එතන එහෙනම් ළමයි 23ට උත්තරේ කීයද? BC 2. 23ට උත්තරේ BC 2. හරි නේද? හරි ළමයි 24ට යමු. හරි නේද? මකුවා. උණු සාන්ද්‍ර NaOH එක Cl2 ළමයි මේව දැම්ම ඔළුවට තියාගන්න. හරිද? උණු සාන්ද්‍ර NaOH එක Cl2 දිගාකාරණයක් වෙනවා. සීත තනුක NaOH එක Cl2 දිගාකාරණයක් වෙනවා. තේරුණාද? එයා දීලා තියෙන්නේ ළමයි T ගුණය යටතේ දුන්නේ. ඒක මතක නැතුව ඇති. ඒකම මේව නිතරම අහන ප්‍රශ්න දැන් බලන්න එන්සීකුත් අහලා තියෙනවා. දැන් තේරුම් ගන්න තේරුණා. ළමයි උණු සාන්ද්‍රණය තමයි ප්‍රබලතාවය වැඩි. තේරුණාද? එතකොට දිගාකරණය ප්‍රබල වෙනවා. හැදෙනවා NaCl ධන NaClO3 හැදෙනවා. මේක ඍණ 1 එක ධන 5. Cl2 බිඳුවයි ළමයි. Cl2 බිඳුව. සීත තනුක NaOH කියන්නේ ප්‍රබලතාව අඩුයි. සීත තනුක NaOH වල සීතලයි ඒ විදිහටම තනුකයි. ඒක ප්‍රබලතාව අඩුයි. එතකොට දිගාකරණයක් වෙනවා කුඩා ප්‍රමාණයෙන්. මොකක්ද හැදෙන්නේ? NaCl ධන NaOCl හැදෙනවා. ක්ලෝරින් වල ඍණ 1යි. එතන ධන 1යි. තේරෙනවද? එතකොට මෙයාගේ ඒ බිඳුවයි. පැහැදිලිද? අපි තුලිත කරමු ළමයි තුලිත කරන දිදාකරන ප්‍රතික්‍රියා තුලිත කරන්නේ දකුණු පස සිටයි. මගේ සර් මේ වාක්‍යය තමයි මටත් කියලා දුන්නේ. තේරෙනවද? මෙතන 1යි වෙනස මෙතන 5යි. වෙනස 1යි මෙතන 5යි ළමයි. එහෙම වෙනස්කම් තියෙන්න බෑ. වෙනස හදාගන්න. මෙතන 5 වෙනස මෙතන 1 වෙනස මේක 5න් වැඩි කරා නම් ගොඩ. මේක 5න් වැඩි කරනවා කියන්නේ සම්පූර්ණ කියේ මෙතෙන්ට 5ක් දාන්න. දැන් ක්ලෝරින් තුලිත කරන්න ක්ලෝරින් 5යි මෙතන ක්ලෝරින් 1යි 6යි. ක්ලෝරින් 6 තුලිත කරන්න මෙතන ක්ලෝරින් 6 දානවද? 3යි ක්ලෝරින් දැම්ම ක්ලෝරිනුත් ගොඩ. සෝඩියම් මොකක්ද උනේ? සෝඩියම් 5යි මෙතන සෝඩියම් 1යි සෝඩියම් 6යි. එනවා අතෙන්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
6යි අතේ ඔක්සිජන් ඉන්නවා ළමයි 6 එතන ඔක්සිජන් 3යි න 3යි ජලය දැම්මම වැඩි කොට උඩ හයිඩ්‍රජන් 6ක් තමයි පැහැදිලිද මෙතන ඔක්සිකරණාංකයේ බිඳුව ඉඳන් ඍණ එකට 1යි මෙතන බිඳුව ඉඳන් ධන එකට ඔක්සිකරණාංක වෙනස ඒකයි දකුණු පැත්තේ ඉන්න තුලිත කරන්න හදන්නේ දකුණු පැත්තේ කිසි ගැටලුවක් නැහැ වෙනස 1යි 1යි ඉන්න මොන කීයෙන්වත් වැඩි කරන්නේ නැත ක්ලෝරින් මෙතන 1යි ක්ලෝරින් මෙතන 1යි ක්ලෝරින් 2යි නිසා මෙතන ක්ලෝරින් දෙකට එකක් හරියට හරි සෝඩියම් 1යි සෝඩියම් 2යි සෝඩියම් 2ක් දාන්න ඕනි අතන ඔක්සිජන් 2යි මෙතන ඔක්සිජන් 2ක් දැන්ටම ඉන්නේ ජල අණු එකක් දැම්මම යා ඔය දෙකම ලියන්න ඔය දෙකම ලියාගත්තාම වාට උත්තරේ කරා යන්න පුළුවන් ළමයි තේරුණාද 24ට A හරි C හරි උත්තරේ 5 ළමයි 24ට A හරි C හරි උත්තරේ 5 ළමයි මට වාගලකින් වැඩක් ඕනි කරගන්න මොකද්ද මේ MCQ වල වැරදි MCQ වල පොඩි විවරණයක් ඕනි මහා රචනාවක් නැහැ තේරුණාද පොඩි විවරණයක් ඕනි මට ඕගොල්ලන්ගෙන් වැරදි MCQ වල දැන් මම කියලා දෙනවනේ මේ විදිහට තේරුණාද වැරදි MCQ වල උත්තරේ කරා යන්නේ කොහොමද කියලා පොඩි විවරණයක් කියන වාක්‍යයක දෙකක එක ප්‍රශ්නයකට තිබුණා ඇත්ත හරි ඒ විතරක් නෙවෙයි ලබන සතියේ ඊළඟ MCQ 50 කරලා තියෙනවා නේද? ලබන සතියේ ඊළඟ MCQ 50 කරලා තියෙනවා. විසිපහමින් කුමන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය S ගුණයට අයත් වේද කිව්වහම ළමයි මෙතන S ගුණයට එකක් වදිනවා. වාට හිතේ S2 වින්‍යාසය S ගුණය නිසා 1S2 S ගුණුන් කියලා. 1S2 කියන්නේ ළමයි හීලියම්. හීලියම් කියන එක කුමන ගුණයකටවත් අයත් එකක් නෙවෙයි. තේරුණා? හීලියම් හයිඩ්‍රජන් එහෙම ගුණ වලට දාන්නේ නැහැ. අර ගුණුවට 18 වෙනි ගුණ උඩින් දාලා තියෙනවා තමයි නිෂ්ක්‍රීය වායුවක් නිසා තේරුණා? එන S ගුණයට අපි හයිඩ්‍රජන් කතා කරන්නේ කියලා. S ගුණයට හයිඩ්‍රජන් කතා කරේ නෑ. ඒක ගුණයකට ගන්න බෑ තේරුණා? උත්තරේ ළමයි කිසිවක් නැත 25ට උත්තරේ 5 26ට උත්තරේ ජලය සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වේගයෙන් ලබා නොදෙන්නේ හරි එමීහිට ප්‍රතික්‍රියා කරන කෙනෙක්ට මෙතන තියෙන්නේ කවුද ළමයි මැග්නීසියම් නේ මැග්නීසියම් වල ප්‍රතික්‍රියාව ජලයත් එක්ක අසිසිල් ජලය සමග නැති තරම් කියලා පොඩි ප්‍රතික්‍රියාවක් තියෙන ඇහැට පේන්නේ නැති මට්ටමේ තේරුණා 26ට 2 27 සෝඩියම් පෙරොක්සයිඩ් බබාලකින් අහන්නේ මේවා. උත්තරේ 3 27ට උත්තරේ 3. 28 ශීත ජලය සමග ප්‍රතික්‍රියා නොකරන්නේ ශීත ජලය සමග ප්‍රතික්‍රියා නොකරන්නේ සීල ජලයත් එක්ක අපි දන්නා බෙරිලියම් සහ මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්නේ උණු ජලය එක්ක උමාල එක ගත්තාම මැග්නීසියම් නම් උණු ජලය එක්ක යන්තම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්නවා බෙරිලියම් උණු ජලය එක්කත් නැහැ බෙරිලියම් උමාල එක්ක ඔක්සයිඩ් එනවා හදා ගන්නවා තේරෙනවද 28ට 4 29 කුමන ලෝහය ඇල් ජලය සමග නොකරයිද 3 ළමයි ඇල් ජලය නැහැ ඇල් ජලය නැහැ හරි කවිද එක මැසේජ් එකක් මට මෙවුවා හොස්ට් එකට දෙව්වේ නැත්නම් අනිත් එකටද සරිදු හරි කවිද හරි දැන් ඔයාලා දැන් මැසේජ් එවනකොට එව්වේ නදි චාමින්ද වන්නකොල්ල කියන එක හොස්ට් කියන එකද අනිත් එකටද කියලා මට මැසේජ් එකක් දාන්න පොඩ්ඩක් මොකද අනිත් අය එවනවා මැසේජ් මේ මැසේජ් මට පෙන්නන්නේ නැහැ නම මම මේකෙන් අහම්බෙන් මෙන්න මේකෙන් දකිනකොට කියනවා නිසා එවන අනිත් මැසේජස් මට පෙන්නන්නේ හරි හරි සර් හොස්ට් එකට එව්වේ හොස්ට් එකට නේ මේ ෆෝන් එකේ එක ළමයි දැන් මැසේජ් එවනකොට හොස්ට් එකට එවන්න මැසේජ් එක හොඳේ මේ සර් හොස්ට් එක ඇවිල්ලා තියෙන ෆෝන් එක මේ ඉතුරු එකට එවුණා හරිනේ හොස්ට් එක තියෙන්නේ ෆෝන් එකට හොස්ට් එක ෆෝන් එකේ තියෙන්නේ ඉතින් දැන් ඔයාලා එවනේවා මට පෙන්නනවා මේ ඉතුරු එකට දැම්මනම් හරි ඒක ලැප් එකේ අනිත් එකටද ඔව්
ඉතින් අනිත් එකට අරමුණු දාන්නේ මොකටද දාන්නේ? හරිලු එහෙම එවන එක මැසේජ් එකක්ම මට පෙන්නන්නේ. ඒස හොස්ට් එකට දාන්නේ වෙන්නේදී. උනේ. ඔව් වීඩියෝ ඕන් කරලා තියෙන එක. අනිත් එකට කිව්වනේ. පොස්ට් එකට නෙමෙයි එන අනිත් එකට මැසේජ් එක දාන්න. හරිද? ඔව් හරි. 29 ළමයි ඇලුමිනියම් ඇල් ජලයක ප්‍රතික්‍රියාවක් නැහැ. හොඳ ඇලුමිනියම් ඇල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ප්‍රතික්‍රියා කරොත් මාර වැඩි දැන්. ඇලුමිනියම් තහඩු එහෙම තියෙන්නේ ළමයි. එන ඇලුමිනියම් තහඩු එහෙම තියෙන්නේ. 30 වාතය තුල සෝඩියම් කැබැල්ලක් තැබු විට සෝඩියම් ප්‍රතික්‍රියා කරන්නේ කවරක් සමගද යන්නේ තෝරන්න. වාතයේ එක තිබුණාම ළමයි මේ පොඩි තියරි කොටසක් ගොඩාක් පරණ තියරි කොටසක් ඉන්න ඒක අයින් කරලා තියෙන හින්දායි දැන්නේ නැත්තේ. වාතයත් එක්ක සෝඩියම් කැලලක් තිබුණොත් වාතයේ ඉන්න ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරනවා. වාතයේ ඉන්න ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. වාතයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් එකක් ප්‍රතික්‍රියා කරනවා. තේරුණා නේද? සෝඩියම් කැබල් එක දැනගන්න. එහෙනම් ලියන්න වාක්‍යයක් පොඩ්ඩක් ලියා ගන්න 30ට ලියා ගන්න වාක්‍යයක් 30ට. සෝඩියම් කැබැල්ලක් වාතයට එක් දැන් වාතයේදී සෝඩියම් කැබැල්ලක් වාතයේදී O2 සමග H2O ගෑස් සමග ජල වාෂ්ප කියන්නේ H2O ගෑස් නෙමෙයි. O2 සමග H2O ගෑස් සමග සහ CO2 සමග ප්‍රතික්‍රියා කරයි. එහෙනම් සහ CO2 සමග ප්‍රතික්‍රියා කරයි. හරි. ඊට පස්සේ ආයෙ වාක්‍යයක් ලියන්න. පළමුව සෝඩියම් කැබැල්ල දියවි අවසානයේ සෝඩියම් කාබනේට් සුදු අවක්ෂේපය ලැබේ. සුදු කුඩක් ලැබෙයි ළමයි තේරුණා. පළමුව සෝඩියම් කැබැල්ල දියවි අවසානයේ Na2CO3 සුදු අවක්ෂේපයක් නැත්නම් සුදු කුඩක් ලැබෙයි. තේරුණා? සෝඩියම් කැබැල්ලක් වාතයට නිරාවරණය කරලා තියෙනවා. බලන් ඉතින් මුලින් සෝඩියම් කැබැල්ල දියන ළමයි සෝඩියම් ඔක්සිජන් එක සෝඩියම් ඔක්සයිඩ් හදනවා සෝඩියම් ජල වාෂ්පත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පොඩි ද්‍රාවණ ගතියක් තියෙනවා. ඒක දිය වෙනවා මුලින් පේන්නේ නිකන් ද්‍රාවණයක් වගේ. ඊට පස්සේ ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ජල වාෂ්ප හදනවා. හරිද? අනිත් එකට යවන්න. හරිද? දැන් මැසේජ් එකක් එවුවා නේද? ඔයා එවුවේ මම හිතන්නේ හොස්ට් එකට. හරිද? අනිත් එකට මැසේජ් එක එවන්න බලන්න. ඔය චාමින්ද වර්ණ කියලා කියලා තියෙන අනිත් එකට. හරි නේද? එතකොට ළමයි 30ට උත්තරේ 5. 30ට උත්තරේ 5. වාතයේ CO2 ගොඩක් තියෙනවද? අන්න ආව මැසේජ් එක. ඔය සෝඩියම් බයිකාබනේට් දෙනවා ඒකත් ඉතින් ආයේ සෝඩියම් කාබනේට් වලට සෝඩියම් බයිකාබනේට් දෙනවා ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් හැදුනොත් ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් CO2 එක ප්‍රතික්‍රියා කරලා හැදෙන සෝඩියම් බයිකාබනේට් එක. හරි. ඊට පස්සේ සෝඩියම් ඉන්නවනේ. එයා කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනකොට කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවනේ. සෝඩියම් කියන්නේ බාෂ්පික ගුණ තියෙන මූල ද්‍රවය. එතකොට ඒ දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද හැදෙන්නේ? සෝඩියම් කාබනේට් හැදෙනවා. දැන් අහනවා මගෙන් සෝඩියම් බයිකාබනේට් දැන් සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණ මට්ටමේ තියෙන ගන්නේ. එයාගෙන්ද වැඩේ නවත්තර වෙන්න කියලා. ළමයි සෝඩියම් බයිකාබනේට් දක්වා යන්න බෑ. සෝඩියම් බයිකාබනේට් දක්වා යන්න වැඩිපුර ජලය තියෙන්න ඕනේ නේද? තේරුණාද? වැඩිපුර ජලය තිබුණොත් තමයි මේ මට්ටමට යන්නේ. තේරුණාද? ඔයාට මතකද උණුදියර පරීක්ෂාවේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට තේරුණාද? CO2 දැම්මහම මුලින් හැදෙන්නේ කැල්සියම් කාබනේට්. සුදු කිරි පාට වෙනවා කියන්නේ වැඩිපුර දැම්මොත් තමයි මොකද වෙන්නේ?
වැඩිපුර ජලයක් තියෙනවා. වැඩිපුර CO2 සහ වැඩිපුර ජලය. එතකොට වැඩිපුර CO2 ඉන්නවනම් හරිද? වැඩිපුර CO2 ඉන්නවනම් යා ජල වාෂ්ප ඩිංගිකුයි CO2 එක්ක ප්‍රතික්‍රියා කරලා අවසාන ඵලය මොකද්ද? කැල්සියම් බයිකාබනේට්. උණු දියර කිරි පැහැගෙන වෙලා නැවත අවර්ණය. සෝඩියම් වලට සෝඩියම් කාබනේට් ඇතුළේ සෝඩියම් බයිකාබනේට් දක්වා යන්න තරම් ඉහළ ප්‍රතිශතයකින් CO2 නැහැ ළමයි වායු ගෝලයේ. ඒකින්ද ඔක සෝඩියම් කාබනේට් වලින් නවතින්නේ සෝඩියම් බයිකාබනේට් වලින් නවතින්නේ නැහැ. පැහැදිලි මම හිතන්නේ පොයින්ට් එක නේ. එතන සුදු කුඩකින් තමයි නතර වෙන්නේ. සෝඩියම් කාබනේට් වලින් තමයි නතර වෙන්නේ. තිස් එක ඔය තියෙන ළමයි 31 අන්න 31 දැන් අරුගාම ප්‍රශ්නට උත්තරේ තියෙනවා 31 පිරිසිදු සෝඩියම් කැබැල්ලක් වාතයට නිරාව වෙන ටැබ්ලට් සුදු පැහැති කුඩක් ඔය තියෙන්නේ කියන්නේ මින් කුමක් වේ හැටක සෝඩියම් කාබනේට් උත්තරේ 1 ළමයි සෝඩියම් බයිකාබනේට් දක්වා යන්න බෑ මොකද CO2 තියෙන බව ඇත්ත වැඩිපුර CO2 නෑනේ ළමයි තේරෙනවද වැඩිපුර CO2 හිටියොත් අර සෝඩියම් කාබනේට් වැඩිපුර CO2 දාන H2O ත් එක සෝඩියම් බයිකාබනේට් හැදෙනවා සෝඩියම් කාබනේට් වලින් නවතිනවා තේරෙනවද 31ට උත්තරේ 1 ළමයි හරි ළමයි 32 මේ මෙතන හිතන්නේ මේ සෝඩියම් කැබල්ල ඔටෝ කරගන්න වැඩ ටිකක් මොකද ස්වභාවිකව ස්වයංව කරගන්න ටික නිකන් සෝඩියම් කැබල්ල තියෙන එක විතරයි අපි කරන්නේ අපි වැඩිපුර CO2 පොම්ප කරන්නේ එහෙම නෑ CO2 වැඩිපුර පිටින් අපි බලහත්කාරයෙන් දුන්නොත් සෝඩියම් බයිකාබනේට් හැදෙනවා ඒක වෙන කතාවක් හරි හරි අර ජල ද්‍රාවීතාව වැඩි කියන එක උත්තර පටල ගන්නත් එපා එහෙනම් 32 මැග්නීසියම් කැබැල්ලක් වාතයේ රත් කළ විට පහත කවරක් සමග උත්තරේ 3 32ට 3 ළමයි 32ට 3 33 පිනොප්තලින් අඩංගු ඇල් ජලයට මැග්නීසියම් කැබැල්ලක් එක් කරන ලදී ඔයාලා පිනොප්තලින් ගැන එච්චර දන්නේ නැහැ ලියා ගන්න පිනොප්තලින් ආම්ලික මාධ්‍යයේ අවර්ණය ඕලෙල කරලා තියෙනවා දැන් මතක නැති පිනොප්තලින් ආම්ලික මාධ්‍යයේ අවර්ණය බාෂ්මික මාධ්‍යයේ ලා රෝස පැහැතිය 33ට ලියන්න ඕනේ 33ට ලියන්න පිනොප්තලින් ආම්ලික මාධ්‍යයේ අවර්ණය බාෂ්මික මාධ්‍යයේ රෝස පැහැතිය තේන රෝස පැහැතිය හරි තේරුණා Mg කැබැල්ලක් ජලයට දැමූ විට මැග්නීසියම් Mg කැබැල්ලක් ජලයට දැමූ විට Mg කැබැල්ලක් ජලයට දැමූ විට Mg වටා පමණක් Mg වටා පමණක් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් MgOH2 මැග්නීසියම් කැබැල්ලක් ජලයට දැමූ විට Mg වටා පමණක් MgOH2 ඉතා ස්වල්පයක් සාදයි මැග්නීසියම් කැබැල්ලක් ජලයට දැමූ විට Mg වටා පමණක් MgOH2 ඉතා ස්වල්පයක් සාදයි එනම් Mg වටා පමණක් එනම් Mg වටා පමණක් OH- අයන ඇති බැවින් එනම් Mg වටා පමණක් OH- ඇති බැවින් Mg වටා පමණක් OH- ඇති බැවින් Mg කැබැල්ල අසල රෝස පැහැයක් ගනී උත්තරේ 4 33ට උත්තරේ 4 පැහැදිලි ළමයි හරි වාක්‍ය කියනකොට තේරෙන්නේ නැති ළමයි මැග්නීසියම් ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇහැට පේන මානෙ. නමුත් ඊටා අන්වික්ෂ්‍ය මට්ටමින් මැග්නීසියම් ජලයත් එක්ක try කරන පොඩ්ඩක් ප්‍රතික්‍රියා කරන. එතකොට ඊටාම කුඩා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් ලැබෙනවා.
ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාස්ම ගුණ තියෙන OH- තියෙන එකනේ. ඒතර මැග්නීසියම් වටා පමණක් OH- සැරිසරනවා. පිනොප්තලින් බිඳු ටිකක් දාන්න ඕනේ නැතුව වැඩේ කරන්න බෑ හොඳේ. පිනොප්තලින් බිඳුවක් දැම්මොත් බිඳුවක් දෙකක් පිනොප්තලින් කියන්නේ ඕගනික් සංයෝගයක් හොඳේ. කාබනික සංයෝගයක් දර්ශකයක් විදිහට පාවිච්චි කරන එකක්. හරි ඉන්ඩිකේටර්. හරි. එතකොට මේ දර්ශකයකින් බිඳු දෙකක් දැම්මහම පිනොප්තලින් ආම්ලික මාධ්‍යයකින් නැත්නම් pH අගය 8ට අඩු නම් pH අගය 8ට අඩු නම් අවර්ණයි pH අගය 10ට වැඩි නම් රෝස පාටයි. එතකොට මැග්නීසියම් වටා විතරක් OH- තියෙන මැග්නීසියම් වටා විතරක් pH අගය 10ට ටිකක් වැඩි. ඒක නිසා පිනොප්තලින් යාගේ බාෂ්මික වර්ණය ඒවත් රෝස වර්ණය පෙන්වනවා නේද? මැග්නීසියම් වටා පමණක් රෝසට එන්නේ. 33ට 4 34 තනුක සල්ෆියුරික් සමග පහත කවර මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනකොට අවක්ෂේපයක් ලැබේද? දැන් සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනකොට අවක්ෂේප දෙන්නේ කවුද ළමයි? යට ඉන්න බේරියම් ඊට උඩ ස්ට්‍රොන්චියම්. එහෙනම් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා තනුක දාන්නේ. ඒතර ස්ට්‍රොන්චියම් කොහොමත් නැහැ. කැල්සියම් උත් ළමයි පොඩි අවක්ෂේප ගතියක් තියෙනවා. හැබැයි සාන්ද්‍ර සල්ෆියුරික් දාන්නේ. මම කියන පොයින්ට් එක වාට තේරෙන්නේ නැති ළමයි. කැල්සියම් වලට දැන් තනි තලයක් වගේ තියෙන කැල්සියම් සල්ෆේට් වලට අපිට තනි තලයක් තියෙනවා. ඒතර කැල්සියම් සල්ෆේට් කියන අවක්ෂේපය හදන්න නම් වාට සල්ෆේට් ගොඩක් දාන්න. බේරියම් සල්ෆේට් කියන්නේ සුපිරි අවක්ෂේපයක්. ලෝකයේ තියෙන හොඳම අවක්ෂේප වලින් එකක්. බේරියම් සල්ෆේට්, ලෙඩ් සල්ෆේට් ඇයි ඒ අවක්ෂේප අම්ල තුල පවා තියෙනවේ. මතකයි නේද? බේරියම් සල්ෆේට් වලට අම්ලයක් දැම්මත් තියෙන්නේ නැහැ. ඒකින්ද බේරියම් ක්ලෝරයිඩ් වගේ ද්‍රාවණයකට තනුක සල්ෆියුරික් දැම්මත් බේරියම් සල්ෆේට් කියන සුදු අවක්ෂේපය ලැබෙනවා. තනුක සල්ෆියුරික් දැම්මත් බේරියම් සල්ෆේට් සුදු අවක්ෂේපය ලැබෙනවා. නමුත් කැල්සියම් වගේ වෙන සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් නම් අවක්ෂේප ගන්න පුළුවන්. එහෙනම් ලියන්න ළමයි 34 ලියා ගන්න. සාන්ද්‍ර සල්ෆියුරික් දැමුව විට කැල්සියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆේට් අවක්ෂේප වේ. සාන්ද්‍ර සල්ෆියුරික් දැමුව විට කැල්සියම් සල්ෆේට් සහ බේරියම් සල්ෆේට් අවක්ෂේප වේ. තනුක සල්ෆියුරික් දැමුව විට බේරියම් සල්ෆේට් පමණක් අවක්ෂේප වේ. තනුක සල්ෆියුරික් දැමුව විට බේරියම් සල්ෆේට් පමණක් අවක්ෂේප වේ. මැග්නීසියම් නයිට්‍රේට් 44.4 රත් කරන ශේෂයේ ස්කන්ධය ළමයි. ලේසි මැග්නීසියම් නයිට්‍රේට් රත් කරාම 2යි මැග්නීසියම් නයිට්‍රේට් ඊතලයක් 2යි මැග්නීසියම් ඔක්සයිඩ් දාන 4යි NO2 දාන O2 හරිද? එතකොට මැග්නීසියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය හොයලා 44.44 එකෙන් බෙදලා මෞල ගාන හොයා ගන්නවා. ස්කන්ධය කියලා අවක්ෂේපය කියලා කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් මෞල ගානත් ඒ ගානමයි. ඊට පස්සේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න මැග්නීසියම් ඔක්සයිඩ් ගේ උත්තරේ ළමයි 1 35ට උත්තරේ 1 හරිද 36 සාන්ද්‍ර නයිට්‍රික් සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කළ විට ලැබිය නොහැකි පළවන්නේ සාන්ද්‍ර නයිට්‍රික් සමග කළ විට ලැබිය නොහැකි පළවන්නේ ළමයි මැග්නීසියම් තනුක HNO3 ක්‍රත් කරපු ළමයි මැග්නීසියම් නයිට්‍රේට් ධන H2 පිට වෙන්නේ. හැබැයි මැග්නීසියම් සාන්ද්‍ර නයිට්‍රේට් එක්ක රත් කළොත් නම් ළමයි මැග්නීසියම් නයිට්‍රේට් එක්ක NO2 තමයි පිට වෙන්නේ. නමුත් ප්‍රතික්‍රියා තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. NO දෙන්නත් පුළුවන්. තේරුණාද? අර කොප එක්ක දුන්නි ළමයි එන්න. අතගන්න කොප නම් තනුක එකත් එක්කම දුන්නානේ. හරි. එතකොට ළමයි මැග්නීසියම් තනුක නයිට්‍රේට් එක්ක පැහැදිලිවම H2 හැබැයි සාන්ද්‍ර නයිට්‍රේට් එක්ක ළමයි H2 දෙන්න බෑ. තේරුණාද? එහෙනම් ලියා ගන්න මැග්නීසියම් සාන්ද්‍ර නයිට්‍රේට් සමග කියන්න මැග්නීසියම් සාන්ද්‍ර නයිට්‍රේට් සමග NO හෝ NO2 දෙයි. මැග්නීසියම් සාන්ද්‍ර නයිට්‍රේට් සමග NO හෝ NO2 දෙයි. තේරුණාද?
H2 කිසි විටකත් ලබා නොදී. සාන්ද්‍ර නයිට්‍රික් නේ ලබා. H2 කිසි විටකත් ලබා නොදී. හරිද? ඊට පස්සේ ලියන්න මැග්නීසියම් තනුක නයිට්‍රික් සමග නම් H2 දෙයි. මැග්නීසියම් තනුක නයිට්‍රික් සමග නම් මැග්නීසියම් තනුක නයිට්‍රික් සමග නම් H2 දෙයි. එතකොට ළමයි ඔතන ඔයාලා දැන් මේ ඕක ජලයක් හැදෙනවා 36ට ළමයි ලැබිය නොහැකි ඵලය වුණාම ළමයි හයිඩ්‍රජන් තමයි ලැබෙන්නේ නැත්තේ. මොකද සාන්ද්‍ර නයිට්‍රික් එක හයිඩ්‍රජන් දෙන්න විදිහක් නැහැ. 36ට උත්තරේ 2 මං හිතන්නේ පොයින්ට් එක ගියා වලට. හරිද 36. හරිද දැන් අපි යන් 37ට හරිද 37ට යනවා. 37 රුබීඩියම් මැග්නීසියම් කැල්සියම් දානයකට NaOH දානවා ළමයි. එතකොට කවුද අවක්ෂේප වෙන්නේ කියලා දානවා. දාන්නේ තනුකයි. තනුක හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. තේම. එතකොට රුබීඩියම් කොහොමද අවක්ෂේප යන්නේ වෙන්නේ ළමයි රුබීඩියම් අයින් කරන්න. මැග්නීසියම් කැල්සියම් දෙකම හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප නේද? හැබැයි මැග්නීසියම්ට ඊතල දෙකක් වැදුනා. කැල්සියම්ට එක ඊතලයක් වගේ තියෙන. තේරුණාද? එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ලොකු මහ බරපතල අවක්ෂේපයක් නෙවෙයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේප ගන්න නම් වාට සාන්ද්‍ර NaOH වගේ දාන්න. තේරුණාද? තනුක NaOH මාධ්‍යයේදී අවක්ෂේප කරගන්න අමාරුයි. තනුක NaOH දැම්මොත් මැග්නීසියම් නම් අවක්ෂේප වෙනවා නේද? එතකොට ළමයි උත්තරේ 37ට උත්තරේ 2. 37ට උත්තරේ 2. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පමණි. හැබැයි මේ උත්තර දැක්කහම හිතෙනවා ළමයි අතන කැල්සියම් නෙවෙයි තියෙන්නේ මොකද්ද? උත්තර දැක්කහම නම් හිතෙනවා අතන කැල්සියම් නෙවෙයි තියෙන්නේ බේරියම් කියලා. බේරියම් කොහොමත් නැහැ. තේරුණා? බේරියම් ඉතින් කොහොමත් නැහැ. එතකොට තනුක NaOH දැම්මම මැග්නීසියම් හයිඩ්‍රෝ එතන A කියලා තියෙන්නේ Mg කරගන්නවාද? මම පුළුවන් තරම් කරෙක්ෂන් හැදුවා ළමයි මේ හදලා යවුවා. ඒත් මම දැක්කේ නැති කරෙක්ෂන් හැමක් තියෙනනේ මිස්ටේක්ස් හරි. එතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් 38 ට්‍රාන්ස් සල්ෆියුරික් සහ කැල්සියම් ප්‍රතික්‍රියා කළ විට ලැබිය නොහැකි ඵල වන්නේ සල්ෆියුරික් සහ කැල්සියම්. හරි. ඒතකොට කැල්සියම් සල්ෆේට් අනිත් එකෙන් මොකක්ද දෙන්නේ? SO2 දෙනවනේ. SO2 දෙන සාන්ද්‍රණි ළමයි. එතකොට හයිඩ්‍රජන් කියන එක ගන්න බෑනේ. හයිඩ්‍රජන් කියන එක. එතකොට උත්තරේ කීයද ළමයි? 3. 38ට උත්තරේ 3. කලින් ඒ ගණක් අපි කරානේ. සාන්ද්‍ර දැම්මහම ලැබෙන්නේ විදිහක් නෑ. සාන්ද්‍ර සල්ෆේට් දැම්ම SO2 නේ ළමයි දෙන්නේ. තේරුණානේ? අනිත් පළවෙනි තියෙන SO2 නැත්තම් කැල්සියම් සල්ෆේට් කොහොමත් හැදෙනවනේ ළමයි කැල්සියම් සල්ෆේට්. ඊට පස්සේ ජලයක් පිට වෙනවනේ. 39 පළමු අයනීකරණ ශක්තිය අඩුම කාගේද අහනවා. පළමු අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩේනේ. ඒකෙනුත් පහළට යනකොට තවත් අඩු වෙනවනේ. පළමු අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩේ. ඒකෙනුත් කාණ්ඩේ පහළට යනකොට තවත් අඩු. උත්තරේ රුබීඩියම් උත්තරේ 4 ළමයි. 39ට උත්තරේ 4. 39ට උත්තරේ 4. හරි. අපි ටිකක් තියලා තව 10ක් වගේ නෙතියි. මේ 10 කරලා දාමු. 10 කරලා. 40. සෝඩියම් මැග්නීසියම් උමාලය සමග ප්‍රතික්‍රියා කළ විට ලැබිය හැකි ඵල වන්නේ සෝඩියම් සහ මැග්නීසියම් උමාලය කියලා කියන්නේ H2O ගෑස් නේ ළමයි. එතකොට මැග්නීසියම් උමාලයත් එක්ක හැදෙන්නේ කවුද? මැග්නීසියම් ඔක්සයිඩ්. උමාලයත් එක්ක හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. ඒතර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන උත්තර ටික කපන්න. 1 කපන්න 4 කපන්න 5 කපන්න. 1 කපන්න 4 කපන්න 5 කපන්න. තේරුණාද?
2යි 3යි තමයි දැන් තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් කොහොමද හැදෙනවා හිමාලයත් එක්ක? සෝඩියම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සෝඩියම් හිමාලයත් එක්ක හයිඩ්‍රොක්සයිඩ්ද ඔක්සයිඩය හදන්නේ කියන එක ඒක තත්ත්වයේ මටට වෙනස් වෙනවා ළමයි. උත්තරේ 2ක් හරි 3ක් හරි. ඒ කියන්නේ සමහර වෙලාවට ගන්නවා හිමාලයත් එක්ක අනිත් අය ඔක්සයිඩය හදන නිසා ඔක්සයිඩේම තමයි හදන්නේ කියලා. සෝඩියම් ඔක්සයිඩ් ගන්න කට්ටිය ඉන්නවා. තේරුණා? නමුත් සෝඩියම් වල ප්‍රතික්‍රියාශීලීතාවත් වැඩි නිසා හිමාලයත් එක්ක හයිඩ්‍රොක්සයිඩයක් හදන කියලා ගන්න අය තේරුණා? ඒකෙන්ද ඕකේ උත්තරේ 2යි 3යි 1 4 5 නම් වෙන්න බෑ. මොකද ඒක අපිට දෙනවනේ ළමයි. මැග්නීසියම් වල ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි. ඒක නිසා හිමාලයත් එක්ක එයාගේ ඔක්සයිඩය හදන්නේ උණු ජලයත් එක්ක හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් මේක දීලා තියෙන එක. ඒකෙන්ද මෙතන හයිඩ්‍රොක්සයිඩ් නම් ගන්න එපා මැග්නීසියම්ගේ. සෝඩියම් එක කියන්න බෑ. ඒක අපිට කොහෙවත් අහලත් නෑ තේරුණාද? හරි. 40ට 2යි 3යි 41. අයනීකරණ ශක්තිය දෙවන අයනීකරණ ශක්තිය වැඩිම ළමයි පළවෙනි කාණ්ඩේ. පළමු අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩේ. පළමු අයනීකරණ ශක්තිය වැඩිම 18 කාණ්ඩේ. දෙවන අයනීකරණ ශක්තිය අඩුම දෙවන කාණ්ඩේ. දෙවන අයනීකරණ ශක්තිය වැඩිම පළමු කාණ්ඩේ. ඒකෙත් පහළට යනකොට අඩු වෙනවා කාණ්ඩේ උඩට යනකොට වැඩි වෙනවා. හරිද? එතන අහන්නේ දෙවන අයනීකරණ ශක්තිය වැඩිමනේ. එහෙනම් පළවෙනි කාණ්ඩේ කට්ටිය දෙවන අයනීකරණ ශක්තිය වැඩිම පළවෙනි කාණ්ඩේ ළමයි. මොකද ඇතුළු කවචකින් ළමයි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ. තේරුණා නේද? ඒකෙත් අපි බලමු දැන් ඉන්න කට්ටියගෙන් 1යි 5යි අතර ගණනක් තියෙනවා. 41 1යි 5යි ලිතියම් සහ සෝඩියම්. ඒකෙත් පහළට යද්දී ඒක අඩු වෙනවනේ ළමයි දෙවන අයනීකරණ ශක්තියවත් පහළට යද්දී අඩු වෙනවනේ. එහෙනම් ලිතියම් තමයි වැඩිමනේ. උත්තරේ 5 41ට 5. මම කියනවා වේගය වැඩිද මන්දා. තේරුණාද? ඉතින් මේවා තේරුම් නැති තියෙනවා පොඩ්ඩක් ලකුණු කරලා පස්සේ හරි කියන්න මට සර් මේවා ආයෙ කතා කරමු කියලා. හරි. සර් 38ට උත්තරේ මොකද්ද? 38 3. සර් කැල්සියම් සල්ෆේට් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එතන H2 තියෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙන්නම ලැබෙන්නේ නැති එක නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ උත්තරේ එකෙක් හරි ලැබෙන්නේ නැති එකක් තියෙනවා නම් එතන ප්‍රශ්නයක්. ලැබිය නොහැකි පළවන්නේ කියලානේ අහන්නේ. ලැබිය නොහැකි පළවන්නේ. ජලය පොඩ්ඩක් ඉන්න බලන්න. ජලය නේද පොයින්ට් එක. ඔය එතන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් නිකන් අපිට උගන්වන්නු නැති එකක් තියෙනවානේ. කැල්සියම් ගන්න H2SO4 ළම අපිට ප්‍රතික්‍රියා දෙකක් දෙනවා. කැල්සියම් H2SO4 එක ප්‍රතික්‍රියා දෙකක් දෙනවා. කැල්සියම් නේ මැග්නීසියම්, බේරියම්, ස්ට්‍රොන්චියම් ඕන එකක්. තේරෙනවද? පළවෙනි කාණ්ඩයත් ගන්න පුළුවන්. හැබැයි පළවෙනි කාණ්ඩයයි සාන්ද්‍රයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නෙවෙයි ගන්න නැහැ කියලා කිව්වා. පළවෙනි කාණ්ඩයයි සාන්ද්‍ර අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන එක හරි ප්‍රබල නිසා අපි ඒව ලියන්නේවත් නැහැ. ලියන්නත් බයයි. තේරෙනවද? දෙවන කාණ්ඩ එකක් එක සාන්ද්‍රයක් දානවා, තනුකක් දානවා. එතකොට මම දෙකක් කියලා දුන්නා. තනුක දාද්දී පිට වෙන්නේ මොකද්ද? කැල්සියම් සල්ෆේට් දාන H2 සාන්ද්‍ර දැම්මොත් කැල්සියම් දාන සාන්ද්‍ර H2SO4 දැම්මොත් කැල්සියම් සල්ෆේට් ලැබෙනවා. කැල්සියම් සල්ෆේට් ලැබෙනවා. ඊට පස්සේ SO2 ලැබෙනවා. කොට මේක තුලිත කරොත් 6 ඉඳන් 4ට 2යි බිංදුවේ ඉඳන් 2ටත් 2යි එකෙන් එක කිසි ගැටලුවක් නැහැ. සල්ප එකයි සල්ප එකයි 2යි මෙතන සල්ප දෙකක් දාන්නේ. ඊට පස්සේ ඔක්සිජන් ගත්තොත් 4යි 2යි 6ක් තියෙනවා. මෙතන 8යි නම් ජලය අණුවක් දාන්න වෙනවා. ජලය අණු දෙකක් වගේ. හයිඩ්‍රජන් මෙතන 4යි මෙතන හයිඩ්‍රජන් 4යි හරි නේද? මෙන්න ළමයි ප්‍රතික්‍රියා දෙක. අපි දැන් බලමු අහලා තියෙන ප්‍රශ්නේ බලන්න. තේරුණා? තිස්සට කැල්සියම් සාන්ද්‍ර සල්ෆියුරික් සහ කැල්සියම් සමහර විටම ළමයි මේ ප්‍රින්ට් කරපු එකේ මිස්ටේක් එකක් දන්නේ නැහැනේ. ටයිප් කරපු එකේ ඒක මම චෙක් කරලා බලලා කියන්න. එතකොට ලැබිය නොහැකි පළවන්නේ කිව්වහම එක ලැබෙනවනේ ළමයි. දැන් අස්පනා අපිට පේනවා 4ක් ලැබෙනවා කියලා.
4ක් ලැබෙනවා නම් 4 2 8 4 5 4 පැහැදිලිවම ලැබෙනවා නම් තේරෙනවද? එතකොට 1යි 4යි අපිට බැහැර කරන්න පුළුවන්. 2 SO2 සහ කැල්සියම් සල්ෆේට් දෙකක් අපි දන්නවනේ. 5ක් දන්නවනේ. 40 නේ. හරිද? මොකක්ද කිව්වේ? ඉන්නේ කියලා 38 හරි. එතකොට මේ තුන් දෙනාම ලැබෙනවා කියලා තියෙන පහත් අපිට ගන්න පුළුවන් නේ. එතකොට උත්තරේ 3 කරා යනවා අර ප්‍රශ්නෙට. පැහැදිලිවම 1 2 3 1 2 4 5 ගන්න බෑ කියලා පැහැදිලිවම තියෙනවා. එතකොට තුන්වෙනි එකේ ලැබිය නොහැකි පළවන්නේ කිව්වහම ළමයි දැන් එක්කෙනෙක් ලැබෙනවා එක්කෙනෙක් ලැබෙන්නේ නැත්නම් අපි මොන කොටද ගන්න ඕනේ නේද? දෙන්නෙක් ඉන්නවා ලැබෙන්නේ නොහැකි ඵල එක්කෙනෙක් ඉන්නවනේ ඒකින්ද ඒක හරියන්නේ කියන්න බෑ. එක්කෙනෙක් හරි වැරදි නම් වැරදිම තමයි නේ. අර කිරි කලයට ගොම බින්දුවක් වැටෙනවා වගේ තමයි නේ. අර ගොම බින්දුව ගැන හිතන්න ඕනේ. කැල්සියම් සල්ෆේට් හරිනේ කිව්වට බෑ එක්කෙනෙක් වැරදිනේ. එතකොට ඒක වැරදි උත්තරයකට යනවා. මම මේ උත්තරේ සාධාරණීකරණය කරනවා නෙවෙයි. තේරුණාද? ඒක පැහැදිලිවම අනිත් උත්තර නෙවෙයි කියලා අපි දැන් දන්නවනේ. උත්තරේ එකම තමයි නේ. 40 ආයි පැහැදිලි කරන්නකෝ. සෝඩියම් මැග්නීසියම් හුමාලය සමග ප්‍රතික්‍රියා කළ විට ලැබිය හැකි ඵලවන්නේ සෝඩියම් හුමාලය එක්ක ප්‍රතික්‍රියාවක් අපිට උගන්වන්නේ නැහැ. ඒක මතක තියාගන්න. සෝඩියම් හුමාලය එක්ක ප්‍රතික්‍රියාවක් අපිට උගන්වන්නේ නැහැ. නමුත් මම දැකලා තියෙනවා මේ ඒක දැන් මම අධ්‍යයනය කරනවානේ ඒ කාලේ එහෙම මම දැකලා තියෙනවා ළමයි ඉතින් එක එක ගුරුවරුන්ගේ එක එක පොත්වල එක එක ඒවා තියෙනවා. තේරුණාද? එක එක ගුරුවරුන්ගේ එක එක පොත්වල එක එක ඒවා තියෙනවා. තේරුණාද? හරි. එතකොට ඒවා වෙනස් වෙන්න පුළුවන්. හරි. මැග්නීසියම් හුමාලයත් එක්ක ඉතින් ඔක යන්න දෙයක් නෑ. 40 මැග්නීසියම් හුමාලයත් එක්ක හදන්නේ මොකද්ද ළමයි? ඔක්සයිඩ්. තේරුණාද? මැග්නීසියම් උණු ජලයත් එක්ක හයිඩ්‍රොක්සයිඩ් එන්නේ. එතකොට මේ තියෙන ඒ වගේ එක අයින් කරන්න හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ළමයි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන නිසා එක අයින් කරන්න. අපි ආයි 40 ඉන්නේ. ආයි 40. ඊට පස්සේ 4 අයින් කරන්න. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවනේ ළමයි. තේරුණාද? එක අයින් කරන්න 4 අයින් කරන්න අපිට උගන්නලම තියෙනවා. 5 අයින් කරන්න. හයිඩ්‍රොක්සයිඩ් තියෙනවනේ 5ත් අයින් කරන්න. තේරුණාද? දැන් තරංගයේ තියෙන කාත් එක්කද 2යි 3යි අතරේ තරංගය තියෙනවා. තේරුණාද? එතන පැහැදිලිවම තියෙනවා තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා පැහැදිලිවම තියෙනවා. මම දන්නවා ඔයාලා ගහලා තියෙන උත්තරේ 2 කියලා. තේරුණාද? මම හිතන්නේ මම ඒක නෝට් එකේ දුන්නද කොහෙද? තේරුණාද? උත්තරේ 2ට තමයි ඔයගොල්ලෝ ගහලා තියෙන්නේ. හරි. එතකොට උමාලය එක්ක ප්‍රතික්‍රියා කළ විට ලැබිය හැකි ඵලවන්නේ කියන තියෙන්නේ. එතකොට සෝඩියම් හුමාලය එක්ක මොනා කරයිද කියලා ප්‍රශ්නයක් එනවනේ නේද? එතකොට අනිත් අය වගේම ඔක්සයිඩේද හදන්නේ හයිඩ්‍රොක්සයිඩේද හදන්නේ කියලා ප්‍රශ්නයක් යනවා. සාධාරණව අපිට හිතන්න පුළුවන් අරගොල්ලොත් හැකි ඔක්සයිඩේ නම් සෝඩියමුත් හදන්නේ ඔක්සයිඩේමනේ තමයි කියලා උත්තරයකට ගහන්න පුළුවන්. තේරුණා? නමුත් මම ඇතැම් තැන් වල දැකලා තියෙන හින්දායි මම එහෙම කියන්නේ ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා කියලා ගන්න තැන් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වාෂ්පයක් විදිහට හැදෙනවා කියලා ගන්න තැන් තියෙනවා. ඒකයි මම තුන්වෙනි උත්තරයත් ඔයාලට ගහන්න කියලා කිව්වේ. තේරුණා? නැත්නම් දෙවෙනි උත්තරේ හරිම සාධාරණයි. අපි ඉගෙනගෙන තියෙන විදිහට දෙවෙනි උත්තරේ සාධාරණයි. මොකද සෝඩියම් වල ප්‍රතික්‍රියා දෙන්නේ නැහැ තමයි. නමුත් අපි දන්න දේවල් වලින් තේරෙනවද? බෙරිලියම්, මැග්නීසියම්, තේරෙනවද? ඇලුමිනියම් ඒවා අපිට ගන්න පුළුවන් ඔක්සයිඩ් එක හැදෙන්න කියලා. තේරෙනවද? ඒකට සාපේක්ෂව සෝඩියම් ගන්න එක වැරද්දක් නෑ. තේරෙනවද? නමුත් මම දැකලා තියෙන හින්දා තමයි අර උත්තරයක් ගන්න කියලා කිව්වේ. හරි. 41 5 උත්තරේ ලිච්චියම් නමයි 42 RCC එක නෙවෙයිනේ 42 තාපය හැමුවේ වඩාත් අස්ථායි වේද ළමයි තාපය හැමුවේ අස්ථායි වෙන අපි දිලා බලමු හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායි වෙන්නේ ළමයි හයිඩ්‍රොක්සයිඩ් තාප ස්ථායි කියලා කියන්නේ මේ පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනිත්නේ ඔක්සයිඩ් කොහොමත් හැමෝගෙම තාප ස්ථායි ඊළඟට තියෙනවා සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් පොටෑසියම්ගේ සුපර් ඔක්සයිඩ් හදන පෙරොක්සයිඩ් දෙන්නම තාප අස්ථායි දෙන්නම යෝජනය වෙලා ඔක්සයිඩ් දක්වා යනවා ඔය දෙන්නෙකුත් ළමයි ලෝකේම තියෙන්නේ සුපර් ඔක්සයිඩ් තුනේ potassium rubidium cesium තමයි සුපර් ඔක්සයිඩ් තුන් දෙනා. ඒගොල්ලෝ හදන්නෙත් හරි අමාරුයි එක්ස්ට්‍රීම්ස් කන්ඩිෂන් යටතේ. ඒ කියන්නේ විශේෂිත තත්ත්වයට යටතේ වැඩිපුර ඔක්සිජන් එක රත් කරොත් තමයි හදන්නේ. එතකොට ඒගොල්ලෝ ඉක්මනට වියෝජනය වෙන්නත් කැමති නේද? ඒකෙන්ද සුපර් ඔක්සයිඩ් පෙරොක්සයිඩ් වලට වඩා තාප අස්ථායි.
ඔයා පෙරොක්සයිඩයි සුපර් ඔක්සයිඩ් තිබුණොත් ඔයා ගන්න කවද? ඔයා ගන්න සුපර් ඔක්සයිඩ් තාපස්ථායි කියලා. එහෙනම් මෙතන සුපර් ඔක්සයිඩ් එකට ගන්න. උත්තරේ 4 ළඟ. තේරෙනවද? පෙරොක්සයිඩ් එක තාපස්ථායි. පෙරොක්සයිඩ් එක තමයි මොකක්ද වෙන්නේ? ඔක්සයිඩ් දක්වා යනවා. සුපර් ඔක්සයිඩ් එකත් ඔක්සයිඩ් දක්වා යනවා. හැබැයි මේ දෙකිනුත් අඩු උෂ්ණත්වයකදී වියෝජනය වෙන්නේ සුපර් ඔක්සයිඩ්. උත්තරේ 4. වඩාත් අස්ථායි ළමයි. වඩාත් මේ ප්‍රශ්නෙට අනුව ඔයා සැකසෙන්න. ප්‍රශ්නට අනුව අපි සැකසෙන්න. 43 43ට 2 44 44 ළමයි ලැබිය නොහැකි ඵලයක් වෙන්නම බැරි වැඩක් වැඩිපුර ඔක්සිජන් යටතේ ප්‍රතික්‍රියා කරන්න බෑ. මෙතන ළමයි අපි වැඩිපුර ඔක්සිජන් යටතේ දහනය කරොත් තමයි පෙරොක්සයිඩ් හැදෙන්නේ. වැඩිපුර ඔක්සිජන් යටතේ දහනය කරොත් තමයි පෙරොක්සයිඩ් හැදෙන්නේ. ඒකට උත්තරේ කියද? 44ට 5. දැන් එතකොට ඔයාලා හරි එතකොට අනිත් ඒවා අර බයිකාබනේට් එතන ගත්තනේ. හරි වැරදි කියලා හිතේ. ළමයි බයිකාබනේට් ටිකක් හැදෙනවා ළමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක පොඩ්ඩක් කාබන් ඩයොක්සයිඩ් එක්ක එකතු වෙලා බයිකාබනේට් පොඩ්ඩක් හැදෙනවා. තේරුණා? පෙරොක්සයිඩ් හැදෙන්නේ විදියක් නෑ. ඔයාලා හිතන්නකො වැඩිපුර ඔක්සිජන් යටතේ දහනය කරොත් තමයි පෙරොක්සයිඩ් හැදෙන්නේ. තේරුණාද? ඔක්සිජන් එක්ක දහනය කරත් පෙරොක්සයිඩ් එහෙම දෙන්නේ නැහැ. සෝඩියම් ඔක්සිජන් එක්ක දහනය කරත් එහෙම පෙරොක්සයිඩ් දෙන්නේ නැහැ. අපි කියන වචනයක් වැඩිපුර ඔක්සිජන් එක්ක දහනය කියලා. ඒකෙන්ද ළමයි උත්තරේ 5. 44ට උත්තරේ 5. එතකොට මම කිව්වා ඔයාට සැකසෙන්න වෙනවා හොඳම උත්තරේ ගන්න. තේරුණාද? හොඳම උත්තරේ කරා යන්නවාට සිද්ධ වෙනවා. තේරුණාද? ඒක හදිස්සියට කවදාවත් උත්තර ගන්න එක උත්තර පහම බලලා එහෙම ගන්න. තේරුණාද? ලකුණන්නේ ළමයි. 45 45ට 4 ළමයි. නයිට්‍රේට් හැම එකම ජලයේ දී වෙනවා ළමයි. 45ට 4. 45ට 4. 45ට 4. හරි. හරිද ප්‍රශ්නයක් අහලා තියෙනවා ආයේ හරිදම හරි කියලා තියෙනවා මම හිතන්නේ හරිදක ප්‍රශ්නේ හරියටි හරි ආයේ උදේශ අහලා තියෙනවා 40 ආයේ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් ඔක්සයිඩ් නේ තියෙන්නේ කියලා ඔය ඉතින් ලැබිය හැකි ඵලනේ ළමයි අහන්නේ 40 යහන්නේ ලැබිය හැකි ඵල දැන් උදේශ හරි හරි අපි ළමයි දැන් 45 ඉන්නේ 45 නයිට්‍රේට් හැම එකම ජලයේ දිනන ඒතර 45 4 අනිත් ඒ ඉතින් බලන්න දෙයක් නැහැ නේ 46ට උත්තරේ ළමයි ලැබිය නොහැකි ඵලයේ උත්තරේ 4 හොඳට බලන්න තේරෙනවා නයිට්‍රේට් හදන්නේ නැහැ ළමයි සෝඩියම් එහෙනම් ඔයාලා දන්න දැන් මම උගන්වපු මේ පොයින්ට් ටික උගන්වපු මේ පොතේ දුන්න නෝට් එකේ තියෙන ඒවමනේ මේ අහලා තියෙනවා තේරෙනවද මේකෙන්ද ඒවා හරි වැදගත් ඒවා පාඩම් කරන්න ඕනේ නේද කියලා ඔයාලට දැන් තේරෙනවා 47 ප්‍රාප්කලයට CO2 නොලැබේද ළමයි 4 47ටත් 4 ළමයි සෝඩියම් කාබනේට් තවදුරටත් වියෝජනය වෙන්නේ නැහැ ළමයි සෝඩියම් කාබනේට් තවදුරටත් වියෝජනය වෙන්නේ නැහැ ඉතින් කොහොමද මේ CO2 දෙන්නේ නේද 47 පහ බලන්න 47 පහ සිල්ව කාබනේට් ළමයි සිල්ව දක්වාම යනවා මතකයි නේද සිල්ව කාබනේට් සිල්ව දාන කාබන් ඩයොක්සයිඩ් දෙනවා 48 මැග්නීසියම් නයිට්‍රයිඩ් ජලය සහ ප්‍රතික්‍රියා කළ විට ලැබෙන්නේ ළමයි උත්තරේ 2 48ට උත්තරේ 2 මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇමෝනියා මුක්ත කරනවා නේද එහෙනම් ආට පරීක්ෂණාගාරයේ ගිහින් ඇමෝනියා හදා ගන්න ක්‍රමයක් කිව්වොත් මොකක්ද දාන්නද කරන්නේ මැග් පරීක්ෂණාගාරයේදී ඇමෝනියා හදා ගන්න ඔයා මොකද්ද කරන්නේ මැග්නීසියම් වාතය එක්ක රත් කරනවා නැත්නම් මැග්නීසියම් නයිට්‍රජන් තිබුණොත් හොඳයි නයිට්‍රජන් එක්ක රත් කරනවා එතකොට මැග්නීසියම් නයිට්‍රේට් හදනවා වාතය එක්ක රත් කරත් මැග්නීසියම් නයිට්‍රේට් හදනවා ඒක ජලයට දානවා ඒක ජලයට දැම්මම ඇමෝනියා වායුව පිට වෙනවනේ ළමයි අන්න ඇමෝනියා හදාගන්න ලේසියම් ක්‍රමයක් තේරුණානේ තව ක්‍රම තියෙනවා ඇමෝනියම් ලවණයක් රත් කරලා එහෙමත් ඇමෝනියා ගන්න පුළුවන් 49 උණු ජලය එක්ක නැත්තේ 1 49ට 1 50 ඇමෝනියා ලබා ගැනීමට දැන් ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා අපේ පන්තියේ තාම අර තුන පාඩම් කරලා නැහැ ළමයි තාම ඇමෝනියම් ලවණ තුනක් මම දුන්න විශේෂයෙන් බලා ගන්න නෝට් එකේ ඇමෝනියම් නයිට්‍රේට් ඇමෝනියම් නයිට්‍රයිඩ්
ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඒ තුන රත් කරාම ඇමෝනියා දෙන්නේ නැහැ ළමයි. අනිත් හැමෝම ඇමෝනියා දෙනවනේ. ඒ තුන රත් කරාම N2 දෙනවා, N2O දෙනවා, NO එහෙමනේ දුන්නේ ළමයි. ඉතින් ඒ තුන පාඩම් කරගන්න. තේරුණා? තේම එකක් තමයි මේ තියෙන්නේ. 50ට උත්තරේ 3. ඇමෝනියම් නයිට්‍රේට් රත් කරා N2O නේ දෙන්නේ ළමයි. 50 හරි මට මේ 50න් වාට උත්තර කීයක් තියෙන කියලා නිකන් මට පොඩි මැසේජ් එකක් කියලා තියන්න නිකන් කවුන්ට් කරන්න විතරයි. ඊළඟ 50 කරන්න ඕනේ. ඊළඟ MCQ 50 කරන්න. මහා ලොකු ටාස්ක් නෙවෙයිනේ මේවා. 245ම කරන්න කියලා නෙවෙයිනේ මං කියන්නේ. ඊළඟ 50 කරන්න. ඒ 50 කරලා මට ෆොටෝ එකක් කියවන්න. හරිද? ඊළඟ 50 ඉඳන් මම ඕගොල්ලන් බලනවා කරාද නැද්ද. මට ෆොටෝ එකක් ගහලා එන්න. ඊළඟ MCQ 50 කරලා මට ෆොටෝ එකක් ගහලා එන්න. පැහැදිලි? හරි ඊට පස්සේ අපි ඒ ටික හරි ළමයි මම හිතන්නේ දැන් කට්ටියට මහන්සි තව තියරි ටිකක් කරන්න එහෙම තමයි හිතේ තේරුණාද ඒ උනාට ඔළුවට යන්නත් එපා උගන්වන්න ටික නේද හරි එහෙනම් අපි පන්තිය නවත්තමු එහෙනම් මෙතන එහා ටික ළමයි ඔයාලා එකඟ වෙන්න ඕනි YouTube එකෙන් බලනවා කියලා තේරුණා එතන එහා ටික මම ආයෙ කියලා දෙනවා ඒක කිසි ගැටලුවක් නැහැ YouTube එකෙන් බලනකොට පොඩ්ඩක් තේරෙනවා අඩු ගතියකුත් තියෙනවා අර මමත් ටිකක් වේගෙන් කරන්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් සජීවී නැති ගතියක් හින්දා යව යව බලනවත් දන්නේ නැහැ ඔයගොල්ලෝ හරි මොට් එක ලියලා ඉන්නට බලන්න තේරුණා එහෙනම් අපි මේ සතියේ ඕගනික් ටික ඉතුරු ටික අපි කරමු හරිද ඊට පස්සේ වැඩ පිළිවෙල හදාගමු ඉස්සරහට හරි එහෙනම් නවත්තමු මට හැමෝම පන්ති තියෙන ටයිම් ටික එවන්න හැමෝම පන්ති තියෙන ටයිම් ටික බහෙවන්න අපි පුළුවන් වුණොත් සතිය ඇතුලේ පැය දෙකේ ක්ලාස් ටිකක් දාගමු එහෙම වුණොත් මේ සිකුරාදා පන්තිය කෙටි කරගන්න පුළුවන් එහෙම දවසක් කරන එක හරි අමාරුයි කෙමිස්ට්‍රි වගේ විෂය. නා අයබෝන් හැමෝටම